අපි ගිය සතියේ කතා කරා තනිකරම Office 365 කොහොමද හැදිලා තියෙන්නේ කියලා සහ يعني පසුගිය සති දෙකත් එක්කම අපි ගත්තොත් Office 365 කියන එක කොහොමද හැදිලා තියෙන්නේ සහ ඒකට අපි කොහොමද අපේ custom domain එකක් add කරගන්නේ කියන දෙකම අපි කතා කරා. එතකොට අපි අද ඉගෙන ගන්නවා කියලා කොහොමද ඒකේ admin panel එක ගැන. ඒකේ admin panel එක සාමාන්‍යයෙන් මේ class එකට එනකොට මම හිතනවා ගොඩක්ම beginner කෙනෙක් නැතුව මේ class එකේ දුවන beginnersලා ගොඩක් අඩුයි. ඉතින් ඕගලන්ට තේරුම් ගන්න පුළුවන් level එක කියන්නේ user කෙනෙක් create කරන level එක මම හදන්න යන්නේ නැහැ. admin panel එකේ සාමාන්‍යයෙන් තියෙන දේවල් ටික අපි පොඩ්ඩක් ඉගෙන ගමු. right. එතකොට මම අද use කරනවා ඔයගලන්ට විශේෂ මම හිතන්නේ මගේ tenant එක පේනවා. මට මේ කතා කරන්න තු පොඩ්ඩක් chat එකේ ගහන්න පුළුවන් නම් හොඳයි. right. thank you Tisara. right. දැන් අපි මේ සම්පූර්ණ entire tenant එක ගත්තොත් අපි මේකට tenant එකක් කියලා කියන්නේ හේතුව අපි ගිය සති කතා කරා. right. tenant එකක් කියලා කියන්නේ යම් කිසි කෙනෙක්ගෙන් අපි නිකන් අර rent එකට ගත්තා වගේ කෑල්ලක් ඒකින්ද අපි tenant එක කියලා කියනවා. right. එතකොට මෙන්න මේ tenant එකේ මුලින්ම ඔයාලට ගියම හවුවෙන්නේ home කියන tab එක. right. එතකොට මෙන්න මේ home කියන tab එකේදී එයා ඔයාලට දෙන්න පුළුවන් maximum information එක තමයි මෙතෙන් දිහා දෙන්න try කරන්නේ. උදාහරණයක් ගත්තොත් විශේෂයෙන්ම license expire වෙන්නේ කවද්ද? right. අන්න ඒ වගේ information එකේ ඉඳන් Microsoft ලාට දෙන්න පුළුවන් level එකේ තියෙන හැම information ටිකක්ම ඔයාලට දෙනවා. උදාහරණයකට Microsoft ලා අපි හිතමු ලබන සතියේ system down එකක් යනවා ඒගොල්ලන්ගේ. ඒක ඔයාලට inform කරලා තියෙනවා. ඔයාලට ප්‍රශ්නයක් තියෙන්නේ නැහැ ඒක. හැබැයි ඔයාලට inform කරලා තියන්න ඕනේ මේක system down එකක් තියෙනවා. ඒක අපි එතකොට යාට තියෙන ලේසින් විදිය තමයි ඔයාගේ මේ home tab එකට එවලා තිබ්බම ඔයාගේ company කෙනෙක් මේකට ගියාට පස්සේ එයාට automatically පෙන්නනවා මෙන්න මෙතන ලබන සතියේ breakdown එකක් තියෙනවා. ඒකින්ද පොඩි හරි උදාහරණයක් කියලා ඉන්න නැත්නම් අපි තුමු world wide market issue එකක් ආවයි කියලා. උදාහරණයක් දෙන්න Microsoft ලා කියන්නේ technically company එකක්. එතකොට එයාගේ මොන හරි issue එකක් ආවොත් ඒ කියන්නේ සමහරකට ඔයාට issue එක දන්නෙත් නැහැ. සමහරට මොන හරි Microsoft ලා කියන පුංචි දෙයක් උදාහරණයක් ගත්තොත් යම කියලා ටැබ් එකක් තියෙනවා. යම කියන ටැබ් එකේ එක කොටසක් වැඩ කරන්නේ නැහැ. සමහරට කමෙන්ට් එකක් දාන්න බැරි කොටසක් විතරක් වැඩ කරන්න නැතිනම් පුළුවන්. right. එතකොට Microsoft ලා මෙතන ඉස්සරහට ඩිස්ප්ලේ එවනවා. ඔයාට මෙන්න මෙහිමයි world wide issue එකක් තියෙනවා. මෙහිම comment section එකේ අපේ team එක මේ වෙලාවේ වැඩ කරන ගමන් ඉන්නේ. ඔයාට information එක විතර අපි මෙතන දාලා දෙන්න ඔයාට ආපහු ticket එකක් assign කරන්න යද්දී ඔයාට මෙතන බලලා ඔයාට යන්න පුළුවන් නම් හොඳයි. ඊට අමතරව මෙතන ඔයාට කිව්වා billing section එකේ පැත්තේ ඔයාට තියෙන දේවල් some services are interacted මම කිව්වා වගේ බලන්න මෙතන services දෙකක් advisory හතරක් තියෙනවා services දෙකක් totally disruptive තියෙනවා. අපි ඒක ගිහලා බලුවා. right. එතන තියෙනවා multiple credential prompts in the Outlook client. මේක world wide issue එකක්. right. එතන මෙයා කියනවා මේ මුළු ලෝකෙම මේ වෙලාවේ ප්‍රශ්නයක් තියෙනවා Outlook එකේදී credentials ඒ කියන්නේ continuously added prompt එකක් කියනවා. නැත්නම් any user may potentially be unable to receive email. email පැත්තේ පොඩි issue එකක් තියෙනවා. මේක මේ world wide මේ වෙලාවේ යන issue එකක්. හැබැයි මේක as soon as possible හදලා ඉවරච්ච ගමන් මේ අනිත් පැත්තට ඔයාලට එවනම් මෙන්න මේක හදලා ඉවරයි. ඊට අමතරව අපි all services ගත්තොත් මෙයා කියනවා right Azure information SharePoint එකේ advisor දෙකක් තියෙනවා. අපි advisor දෙක click කරලා බලමු. මෙයාගේ can't open custom Power Apps forms on SharePoint online. SharePoint online එකේ custom Power Apps එක open කරන්න බෑ. මේක advisor එකක්. ඒකට හේතුව ඒගොල්ලන්ගේ back end එක. ඉතින් මම ඒකයි කිව්වේ මේ home කියන tab එක අපි හැමතිස්සෙම යන්න පුරුදු වෙන්න මේ සාමාන්‍ය. මොකද මේක තමයි වගේ future dashboard එක වෙන්නේ. මොකද අපි ඉස්සරහට අපිට exchange console එකක් අපිට අයිති වෙන්නේ නැහැ local පැත්තේ. අපිට ඉස්සරහට ඒ කියන්නේ security පැත්තේ ගොඩක් features පැත්තේ console එකක් අයිති වෙන්නේ නැහැ. ඒකට ගොඩක් අයිති වෙන console එකක් තමයි මේ පාට ඉස්සරහ dashboard එකක් විතර තියෙන්නේ. ඊට අමතරව services ගැන සහ වාට training පැත්ත ගැනත් Microsoft ලගේ LinkedIn කියන company එකත් එක්ක එකතු වෙලා ඒගොල්ලෝ හදලා තිනවා training for admin, training for users, custom setup guides කියලා මෙතන click කළාම automatically redirect වෙනවා LinkedIn training center එකට. ඒකේ තියෙන ගොඩක් trainings වලට free of charge ගන්න පුළුවන් positive user කෙනෙක් නම්. right. ඊට පස්සේ අපිට හම්බ වෙන දේ තමයි මේ users කියන tab එක. මේ users කියන tab එකට ගියාම user tab එකේ අපි active users කියන තැනට ගියොත් මම ඒකයි කිව්වේ සමහරක් ඒවා මම skip කරන්න මොකද ඒවා අපිට ගොඩාක් ලොකු තීරමක් නැති දේවල් වෙන හින්දා.
මෙතන ඉන්නේ ඔක්කොම අපි හදපු යූසර්ස්ලා. අපිට යූසර් නේම් එක, ඩිස්ප්ලේ නේම් එක, එයාගේ යූසර් නේම් එක, එයාගේ යූසර් ලයිසන් එක, ඒකෙන් දේවල් අපිට ඔක්කොම මෙතන පෙන්නනවා. ඊට අමතරව ඔයාලා මෙතනින් drop down menu එකක් තියෙනවා more actions ගිහිලි ඉවරලා ඔයාලා යූසර්ස්ලා ඔක්කොම export කරගන්නත් පුළුවන්. ඊටත් අමතරව පුතේ ඔයාලා මේ filters වලට ගිහිල්ලා අපි උදාහරණයක් ගත්තොත් ඔයාලා licensing assign කරපු යූසර්ස්ලා විතරක් ගන්න ඕන නම්. right? නැත්තම් මේක ඉන්න global admin list එක විතරක් මට ගන්න ඕන නම් මම මෙතන select කරොත් global admin කියලා මෙයාගේ list එකෙන් global admin 6 දෙනෙක් ඉන්න මගේ team එකේ ඒ 6 දෙනාම ඔයාලට මෙතන මේ විදිහට පෙන්නනවා. right? ඊට අමතරව ඔයා මෙතනින් sync ඔයාලා sign in block කරපු users ලා කියන්නේ company අයින් වෙලා ගිය users ලාගේ ඔයාලා list එකක් ගන්න ඕන නම් එයාගේ sign in එක block කරලා නම් ඔයා මෙතන sign in block කියන users ලා ගත්තොත් ඔයාලට පෙන්නේ මම එක්කෙනෙක්වත් එහෙම කරලා නැහැ. ඊට අමතරව ඔයා ගත්තොත් මේකේ කවුරු හරි guest users ලා ඉන්නවා. ඒ කියන්නේ මගේ tenant එකට සම්බන්ධ නැති හැබැයි මගේ තියෙන සමහරක් දේවල් එයාට access කරන්න මම දීලා තියෙනවා. අන්න එහෙම කට්ටිය මට guest users කියන tab එකෙන් මට ගන්න පුළුවන්. right ඊට අමතරව පුතේ මෙතන තියෙනවා guest users contacts deleted කියනවා මේක explain කරන්න යන්නේ නැහැ. මොකද අපි මේ ඉගෙන ගන්නේ ගිය සතියේ ලොකු අමාරු දෙයක් කළා අපෝ beginning වලට අපි ගිහිලා තේරුමක් නැති හින්දා. ඊට පස්සේ groups කියලා තියෙනවා පුතේ. අපි groups කියන එක ගොඩාක් අද වටිනවා අපිට අද lesson එකට. අපි හිතමු මට යම්කිසි හේතුවක් හින්දා ඕනේ පොලිසි එකක් මොකක් හරි ඇප්ලයි කරන්න IT team එකටම company පිට access කරන්න බෑ කියලා. හරි. එහෙම වුණොත් මම මොනවද කරන්නේ? මෙතන users ලා list එකක් තෝරගෙන 10ක් හරි 15ක් හරි උදාහරණයක් මම මෙතන ගන්නවා executives. මම මේ executives කියන group එකට ගියාම ඒකේ members ලා ගත්තොත් members ලා ඉන්නවා මේකේ මේක නෑ කෙනා ඉන්නේ. හරි. ඒතර එක්කෙනෙක් හො දෙන්නේ නැත්නම් finance team එක ගත්තොත් අපි උදාහරණයක් ගත්තොත් contest ගන්නකො. contest එකේ members ලා ගත්තොත් ඒකේ මේ member ඉන්නවා මේ අමුතර members ලා 28 දෙනෙක් ඉන්න. ඒතර මට වාසිය තියෙන්නේ මොකද්ද? මම පොලිසියක් ඇප්ලයි කරන්න යද්දි ෆෝල්ඩ් එකක් ෂෙයා කරන්න යනවා. ඒතර මම මේ contest කියන එකට ෂෙයා කරාම ඒක මේ 28 දිනාටම access එක හම්බ වෙනවා. ඒක අපි local ඕගොල්ලෝ local පාවිච්චි කරනවා සමානව cloud එකේ තේ දින පාවිච්චි කරන්න පුළුවන්. right ඊට පස්සේ delegated share mail boxes කියන share mail boxes කියලා කියන්නේ company එක mail box එකක් හදලා අපිට ඒක කටියට share කරලා පාවිච්චි කරන්න පුළුවන්. right වැදගත්ම දේ ඊට පස්සේ roles කියන එක. roles කියන එක අපි ගත්තට පස්සේ ඔය roles කියන එකේදී අපිට වැදගත් වෙන්නේ අපිට කම්පැනියේ හැමෝටම එකව සමාන අයිතිවාසිකමක් දෙන්න බෑ. සාමාන්‍ය උදාහරණයක් ගත්තොත් මෙහෙම හිතන්නකෝ ඔඩිට් එකේ ඉන්න කවුරු හරි කෙනෙක් ඉන්නවා. එයාට ලොකු knowledge එකක් නැහැ IT පැත්තේ. එතකොට ඔඩිට් එකේ කෙනා වාගෙන් ඉල්ලනවා මේකේ තියෙන reports run කරන්න. මේකේ තියෙන licensing කියන details එක ගන්න. එයාට ඕනේ මේකේ license expire වෙන්නේ කවද්ද? මේකෙන් license අරන් තියෙන කවද්ද? license එකේ price එක කොහමද? මේ කියන දේවල් ඇත්තද? IT එකෙන් කියන දේවල් බොරුද? ඔන්න එකකින් જાති විස්තරයක් ගන්න ඕනේ. එතකොට මෙතනින් ගිහිල්ලා ඉවරලා අපි මේ show all roles කියලා දැන්ට ගියාට පස්සේ වල තියෙනවා global reader, help desk admin, intune admin, Haisala admin, සහ ඒ වගේ ගොඩක් දේවල්. right? ඉතින් මේ හැම දෙයක්ම අපි ගත්තට පස්සේ ඔයාලට මෙතෙන්දී පාවිච්චි කරන්න පුළුවන්. මේ users ඉල උදාහරණයක් ගත්තොත් billing වලට admin කෙනෙක්. සමහරට billing admin කෙනෙක් කෙනා finance department කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට ඒක IT කෙනා එක කරන්නේ නැහැ. මෙයා කරන්නේ මොනවද? මෙතන ගිහිල්ලා මෙතන තියෙනවා ඉස්සරහින් description එකක්. description එකේ දාලා තියෙනවා make purchases, manage subscriptions, manage service requests and monitor service health එක මොනිටර් කරන්න. ඉතින් මම මේක select කරාට පස්සේ ඔයාගෙන් ඊට පස්සේ අහනවා කවුද ඔයා assign කරන admin මේකට. මම මෙතන ගිහිල්ලා assign කරාට පස්සේ ඔයාලට add කියන තැනට ගිහිල්ලා ඒ user ට එදා ඉඳන් billing පැත්ත permission සම්බන්ධව හැබැයි එයාට මේ active users පැත්තව active users කියන එක මම මේ mouse එකෙන් click කරන්න ඔය resources කියන එක billing කියන කැලේ ඇරෙන්න අනිත් හැමදේම එයාට කියන්නේ ඒ කැලේ ඇරෙන්න අනිත් හැමදේම එයාට පෙන්වන්නේ නැහැ. right එතකොට ඊට පස්සේ අපි මේක වැදගත්ම දෙයක් තමයි පුතේ අපි විශේෂයෙන් කරන්න ඕන දෙයක් මේකේ admin role select කරද්දී අපි කාටද මේකේ admission permission දෙන්න ඕනේ නොදෙන්න ඕනේ කියනත් අපි decide කරන්න හේතුව තමයි අපි හිතමු help desk admin කෙනෙක් කියලා. අපි එයාට help මේ option එක අපි දන්නේ නැත්තම් මේ roles කියන option එකේ මෙහෙම දෙයක් අපි දන්නේ නැත්තම් අපි එයාට global admin කියන permission එක දෙනවා. අපි global admin කියන එක ගියාම ඔයාලට තියෙන එතන select කරාම select කරන තැන ඉස්සරහින් ඔයාලට පෙන්නනවා has unlimited access to all management features and most data in all admin centers. එතකොට all admin centers වල තියෙන හැම feature එකක්ම යාට පෙන්වන්න ගන්නවා. right? එතකොට global admin කියන එක අපි select කරොත් ඒක අපි දෙන්න ඕනේ functional level එකේ ගොඩක් වෙලාවට head of IT ට
සමහර කම්පැනිස් වල head of IT එක ගන්න තියෙන අවස්ථා තියෙනවා. ඒක කවුරු හරි සබ්ස්ක්‍රිප්ෂන් මැනේජ් කරන එක්කෙනෙක්ට දීලා එයාට මේක කන්ට්‍රෝල් කරන්න. සමහරක් කට්ටිය ඉන්නවා කම්පැනි හැමෝටම මේ ග්ලෝබල් ඇඩ්මින් account එක පාවිච්චි කරන. සමහරක් මම දන්න කම්පැනිස් තියෙනවා. ඒකේ ඩොමේන් ඇඩ්මින් හැමෝටම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ මොන හරි දෙයක් වුණොත් අපිට හොයාගන්න බෑ කොතෙන්ද ඒක ප්‍රශ්නයක් වුණේ කියලා. right? ඉතින් මෙතනත් අර වගේම ගිහිල්ලා ඇඩ් කියන තැනට ගිහිල්ලා ඔයාලට දාන්න පුළුවන්. ඉතින් මේකට හැමතිස්සෙම ඇක්සස් තියෙනවා. ඔයගොල්ලෝ පරිස්සමෙන් කල්පනා කරන්න මේ පර්මිෂන් එක දෙනවද නැද්ද කියලා. සමහරක් වෙලාවට ඔයාලට මේ එන්ටයර් මුළු මේකම කියන්නේ ටෙනන්ට් එකම ඇක්සස් කරන්නේ නැති විදිහට පොලිසි එකක් දාන්න පුළුවන් අත්තර දිනකින් හෝ ග්ලෝබල් ඇඩ්මින්ට. right. ඊට පස්සේ මේ රෝල්ස් ගැන අපි ඉගෙන ගත්ත සාමාන්‍ය විදිහට මේක ගැන තවදුරටත් ගොඩක් විස්තර ඉගෙන ගන්න ඉස්සරහට තවදුරටත් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. මොකද රිලයන්ස් එකත් අපිත් එක්ක ඉන්න හින්දා මේක Office 365 පැත්තේ විතරක් හැදෙන ඇඩ්මිෂන් පර්මිෂන් පැත්තක් නෙවෙයි. මේක හැදෙනවා Azure පැත්තේනොත්. ඒතර Azure පැත්තේනොත් ඒ වගේම සබ්ස්ක්‍රිප්ෂන් මැනේජ්මන්ට් සහ ඔය කියන හැමදේම අපිට තියෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් මෙතන මම රිසෝසස් කියන ටැබ් එක දැනට බයිපාස් කරනවා නම් rooms and equipment කියන එක මම ටෙම්පරරි එක හෝල්ඩ් කරලා තියන්න. මම අර එදගේ සති කතා කරා එක. right. ඊට පස්සේ මේ billing කියන option එකට ගත්තොත් එතන තියෙනවා purchase services. මම මොනවාද purchase කරලා තියෙන්නේ සහ මට මොනවාද තව purchase කරන්න පුළුවන් trial account. සහ Microsoft ලා හරි කැමති වාට trial accounts enable කරනවාට. හේතුව තමයි මේ trial එක දවස් 30කට වාට පුරුදු වුණාට පස්සේ ඔයා අනිවාර්යයෙන් මේක දිගට පාවිච්චි කරන්න හින්දා. ඉතින් මම මෙහෙම දෙයක් ගත්තොත් තාම චුට්ටක් විතර පොඩි ස්ලෝනස් එකක් තියෙනවා. මොකද හේතුව මේක මැනේජ්මන්ට් කන්සෝල් එකක්. එයා අපිට ඉන්ෆර්මේෂන් ටිකක් අරගෙන තමයි අපිට ඩිස්ප්ලේ කරන්නේ. ඒක ලොකු ස්ලෝනස් එකක් නෙවෙයි. right. එතන මෙයා කියනවා ඔයාට ගන්න පුළුවන් Microsoft 365 Business Premium month to month subscription එකක් මාසෙට $24යි. right. නැත්නම් මාසෙට $20යි per user. මේක ක්ලික් කරලා පස්සේ ඔයාට මේකට දාලා කරන ඉතිරි ඉන්ෆර්මේෂන් ටික බලන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා තව account එකක් එක්ක ගන්න හිතන් ඉන්නවා නම් ඒ account එකත් එක්ක compare කරලා බලන්න පුළුවන් මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් අපිට නම් මාසෙට $24ක් කොහොම ටිකක් දැනන ගාණක් කියලා හිතුණාට කම්පැනි එකට ඔක ලොකු දැනන ගාණක් නෙමෙයි. ඉතින් ඒකින්ද ඕගොල්ලෝ හැමතිස්සෙම වගේ purchase කරන්න යනකොට fake accounts purchase කරන්නේ නැතුව ගොඩක් වෙලාවට හරි දෙයක්ම හරි විදිහට ගන්න. එතන මෙතනින් ගියාම මෙයා කියනවා මොකද්ද මේ Microsoft 365 Business Premium කියන එකේ ඔයාලට හම් වෙන validity එක. මොනවාද හම් වෙන application. ඔයාලට කියන Outlook හම් වෙනවා. ඔයාලට install කරන්න පුළුවන්. පුතේ මේක හරි පොඩි trick එකක් මේක. මේ 5 user කියන එක ඔයාලට ඇත්තටම වැදගත් වෙන්නේ නැහැ. ගොඩක් කට්ටිය හිතන එක කරන් 5 දිනකටම share කරන්න පුළුවන් කියලා. මේ කතන්දරේ එහෙම එකක් නෙමෙයි. මේ කතන්දරේ කියන්නේ ගොඩක් කට්ටිය දැන් multiple devices පාවිච්චි කරනවා. කියන්නේ bring your own device යටතේ ගොඩක් devices පාවිච්චි කරනවා. එතකොට ඒ ගොඩක් devices කියන එක උදාහරණයක් ගත්තොත් මම මගේ desktop machine එක පාවිච්චි කරනවා, laptop එක පාවිච්චි කරනවා, මම මගේ mobile phone එක පාවිච්චි කරනවා. ඊට අමතරව සමහරක් වෙලාවට මම මගේ office machine එකත් පාවිච්චි කරනවා. devices 4ක්. right? එතකොට මේ devices 4ක් ගත්තත් අන්න ඒ වගේ තමයි කියන්නේ මෙතන එක available on PCs 5කට අපිට install කරන්න පුළුවන් කියලා. ඒ කියන්නේ එයා එහෙන් හදා ගන්නවා session group එකක් sessions 5කට ඔයාලට allow කරන්න පුළුවන් කියලා. හැබැයි ඒක කිසිම වෙලාවක අපිට කාටවත් දෙන්න බෑ. හේතුව තමයි අපි දෙනවයි කියලා කියන්නේ උදාහරණයකට මගේ user account එකත් එක තමයි යාට මම දෙන්න ඕනේ. ඉතින් මේ 5 කියන එක ඇත්තටම වැදගත් වෙන්නේ multiple devices වැඩ කරන කට්ටියට. නැත්නම් licensing පැත්තේ දෙකට නෙවෙයි. right. ඊට අමතරව මේ Outlook, Word, Excel, PowerPoint මේ කියන features එක කොහොමද හම් වෙනවා? ඊට අමතරව මේගොල්ලන්ගේ exchange plan 1, plan 2 ඔය plan වලින් වෙනස් වෙන පුතේ ගොඩක් වෙලාවට වාගේ තියෙන GB ප්‍රමාණය සමහරක් වෙලාවට ඔයාලට access කරන්න පුළුවන් limitations ටික. දැන් plan 1, plan 2, plan 3 කියලා කියන්නේ. ඒකම තමයි enterprise mobility 1, 2, 3 කියලා කියන්නේ. ඉතින් මේ ගැන ඔයාලට ගොඩක් ඉගෙන ගන්න පුළුවන් මේක තව ටිකක් මේක පොඩ්ඩක් එකකින් ක්ලික් කරලා බලනවා. right. මම මේ ප්‍රශ්නෙට විතරක් උත්තර දෙන්න ලක්ෂණගේ මේ අර කන්ටිනියස් සෙෂන් එක යන්න ඕනින්ද ඔව් ලක්ෂණන්ත යූසර් කෙනෙක් ලක්ෂණ 10 තියෙන්නේ එක යූසර් කෙනෙක්ට ගත්ත ලයිසන් එක යූසර් අයින් වුණාම වෙන කෙනෙක්ට සෙන් කරන්න පුළුවන් කිසිම ප්‍රශ්නයක් නැහැ. එතකොට ආට යූසර් වෙල්බිල් ටිකක් අනිත් පැත්තට යන්න. මොකද ඕගොල්ලෝ අරන් තියෙන්නේ යූසර්ට නෙමෙයි ලයිසන් එක අරන් තියෙන්නේ කම්පැනිකට. එතකොට යූසර් අයින් වුණොත් එයාට අනිත් පැත්තට ගන්න පුළුවන්. right. එතකොට ඔයාට මෙතන your products කියන තැනට ගියාම ඔයාට අදාළ කරන ගත්ත products ටික ඔක්කොම ඔයාට මෙතනින් පෙන්නනවා. දැන් උදාහරණයක් මගේ අරන් තිනවා මම right.
මගේ ට්‍රයිල් එකක් තියෙන. ඒක 2021 5යි 27 වෙනකන් මගේ ට්‍රයිල් එක වැලිඩිටි එකක් තියෙනවා. ඊට අමතරව මම මේ කරන් තියෙන එන්ටර්ප්‍රයිස් මොබිලිටි E5 කියන ඩෙමෝ ට්‍රයිල් එකක් රයිට්. ඊට අමතරව කම්ප්ලයන්ස් ට්‍රයිල් එකක් කරන් තියෙනවා. E3 ට්‍රයිල් එකක් කරන් තියෙනවා. ඔය ඔක්කොම Windows 10 එකේ එන්ටර්ප්‍රයිස් ට්‍රයිල් එක. මොකද මගේ මේ ටෙස්ටිං වලට මම හදාගත්ත ටෙස්ට් චැනල් එකක් මම Microsoft එක රික්වෙස්ට් කරලා හදාගත්ත එකක්. ඕගොල්ලෝ හදද්දී ඔයගලන්ට ගොඩක් වෙලාවට ඔයගලන් හම්බෙන්නේ සාමාන්‍යයෙන් මාස එකට වගේ තමයි මැක්සිමම් හම්බෙන්නේ. ඊට අමතරව මෙතන ලයිසන්සින් කියන තැනට ගියාම ඔයාලා ගත්ත ලයිසන්සින් ටික ලයිසන්සින් 20 ඒකෙන් කොච්චර අවైలබල් තියෙනවද? කොච්චර පාවිච්චි කරලා තියෙනවද? අවైలබල් කියන එකේ සහ ඔයාලට කී දෙනෙක් ඩිසයින් කරන්න පුළුවන්ද? ඒකෙන් හැමදේම ඔයාලට මෙතනින් ඉන්ෆර්මේෂන් ටිකක් හම්බ වෙනවා. දැන් මම මේ ලයිසන් එකට ගියාම Office 365 E3 කියන ලයිසන් එකට ගියාම ඒකේ ලයිසන් අවైలබල් දෙකයි. දෙකෙන් එකක් අසයින් කරලා තිනවා MOD ඇඩ්මිනිස්ට්‍රේටර් නැත්නම් මේන්ටනන්ට් එකේ ඇඩ්මින්ට. right? ඊට පස්සේ bill and payments වලට ගියාම ඔයාලට any time ඔයාලට credit cards වලින් ගොඩක් වෙලාවට pay කරන්න පුළුවන් individual නම්. හැබැයි ඔයා ගොඩක් වෙලාවට payments වලට අපි කතා කරොත් ගොඩක් වෙලාවට payments licensing යන්නේ partner කෙනෙක් කරා. ඔයා licensing සාමාන්‍යයෙන් එකක් දෙකක් එතනින් එහාට වැඩිපුර යනවා නම් right? ඔයාලට හරිම benefits එක ගන්න ඕන නම් Microsoft ලා direct sale කරන්නේ නැහැ. ඒගොල්ලෝ sale කරන්නේ ඔයගොල්ලන් partner කෙනෙක් through. partner කෙනෙක් කියලා කියන්නේ සමහරවිට මට companies වල නම් directly කියන්න බෑ. ලංකාවේ ඉන්නවා law partner නැත්නම් large account resellers නැත්නම් SMB small and mid size accounts කියලා එකෙක් කට්ටිය ඉන්නවා. ඒගොල්ලන්ට කතා කරලා නැත්නම් directly ඔයගොල්ලන්ට Microsoft එකට කතා කරලා මට partner කෙනෙක් දෙන්න licensing වලට කියලා කිව්වොත් ඒගොල්ලන්ට කවුරු හරි ඒ වලට available agent කෙනෙක් වාගේ නම දෙනවා. මෙන්න මෙයාගෙන් ගිහිල්ලා මෙන්න මෙයාට කතා කරන්න කියලා. හැබැයි ඔයාලට requirement එක නැතුව නිකන් මොනම reason එකක් හින්දා කතා කරන්න එපා. ඒක නිකන් අර නායක නැට්ටෙන් අල්ලගත්තා වගේ තියෙයි. මොකද ඊට පස්සේ කතා ඔෆිස් එකටත් ඇවිල්ලා ගෙදරත් ඇවිල්ලා කතා බහ කරලා ලයිසන්ස් ටික ගන්න එකන් වාට දිගටම කතා කරයි. මොකද හේතුව ඒගොල්ලන්ට ටාගට් එකක් දුන්නොත් ඒගොල්ලෝ අචීව් කරන්න නැත්නම් ඕගොල්ලන්ට ලයිසන්සින් වලට හරි ගයිඩන්ස් එකක් ඒගොල්ලෝ දෙන්නත් ඕනේ. දෙපැත්තම ඉඳලා. ඒකින්ද අපි හරිම රික්වයර්මන්ට් එක බලලා කතා කරා නම් හරි. රයිට්. ඊට පස්සේ වැදගත්ම දේ ඕගොල්ලන්ට මේ සපෝට් කියන තැන. සපෝට් කියන තැන මම ගියසති මේක ගැන කතා කරා. වාට පුළුවන් any time දැන් Microsoft ලගේ තියෙන එක හේතුවක් තමයි මේගොල්ලෝ සේල් කරන එක. ඔයගොල්ලන්ට දෙන කියන්නේ ෆීචර් එකක් කියන උදාහරණයකට ගත්තොත් ඔයා ගෙවන සල්ලි වලට ඔයා ගෙවන මුදල් වලට හරියන විදිහට මෙයා සපෝට් එකක් දෙනවා. ඉස්සර ඔයාට ටිකට් එකක් ඕපන් කරන්න ඕන උනොත් ඔයා මොනවද කරන්න ඕනේ? ඔයා ගිහලා කතා කරන්න ඕනේ. ඔයාගේ පාර්ට්නර්ට උදාහරණයකට අපි ඉස්සෙල්ලා කතා කරපුවා බිලින් පාර්ට්නර්. කතා කරාම ඔයා ඇග්‍රීමන්ට් එකක් සයින් කරලා තියෙනවා නම් සර්විස් ලෙවල් ඇග්‍රීමන්ට් එකක් SLA එකක්. ඒ SL එකේ තියෙන කතා ඒක අනුව එයාට තීරණය කරනවා ඔයාට සපෝට් කරනවද නැද්ද කියලා. හැබැයි මෙන්න මෙතනදී ඔයාට ලිමිටඩ්ද අන්ලිමිටඩ්ද කියලා කියන්න බෑ. මොකද මෙතන ඔයාට වෙබ් සපෝට් කියන එක ඔයාට මෙතන ගියාම ඔයාට සාමාන්‍යයෙන් අපි හිතමු මාසෙට 30ක් කියලා. ඒ මැක්සිමම් ඔයාට ඒ ගන්න ඇචීව් කරන්න පුළුවන්. මෙතන සපෝට් ටිකට් එකක් දැම්මම Microsoft ලගෙන් එක්කෙනෙක් ඩිසයින් වෙලා ඔයාට කියලා දෙනවා මෙන්න මේ විදිහේ අපි උදාහරණයකට ඔයා කියනවා right මට වැඩ කරන්නේ නැහැ SharePoint වල custom maps කෙනෙක් වැඩ කරන්නේ නැහැ. එතකොට එයා කියනවා right custom maps එකෙන් වැඩ කරන්නේ නැත්නම් මෙන්න global issue එකක්. global issue එකක් නෙවෙයි නම් ඔයාට අනිත් පැත්තට response කරනවා. හරි මට ආගේ machine එකේ වැඩ කරන්න නැති එකේ මට team view එකක් දෙන්න. මම මෙන්න විදිහට වැඩ කරන්න මේක දෙන්නම් කියලා. right ඉතින් මේ support කියන තැනින් අපි මේ දේවල් තමයි අපි කතා කරන්නේ. ඊට අමතරව අපි settings වලට ගියාම මේක තමයි most important තැන. අපේ domain set කරන ඒවා අපි ගත්ත domains උදාහරණයක් අපි කියන්න තියෙක IITSL.club කියලා domain එකක්. මේ ඒ tenant එක නෙවෙයි මේ වෙන එකක්. right එතකොට වාගේ vtc.com වෙන්න පුළුවන් vtc.lk වෙන්න පුළුවන් ඕන එකක් ඔයා ඇඩ් කරන්නේ මෙතනින්. ඔයාට buy domain කියලා මෙතනින් අරගෙන ඔයා කැමති වෙන්න කෙනෙක් කරා ඔයාලා domain එක buy කරලා මෙතනට වැඩ් කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ සමහර දේවල් තියෙනකොට මම skip කරනවා. right මේ settings වලට ගියාම මේ settings වල මේ පල්ලෙහා තියෙන දේවල් ටික මම ආයෙ මෙතනම පැත්තෙන් admin centers ඉදිරියට පෙන්නනවා. ඔයාලට මේ ඒ වගේ දැන් calendar වල මුළු company level එකකින් වෙන calendar මොන හරි දෙයක් change උදාහරණයකට ගත්තොත් මම මෙහෙම දෙයක් කිව්වොත් හරි. සමහර companies වල තියෙනවා corporate calendars. උදාහරණයකට bank එකක්. මේ bank එක ඇතුලේ සාමාන්‍ය general calendar එකට අමතරව corporate calendars add කරන අවස්ථා වෙනවා. අන්න ඒ වගේ අවස්ථාවක් આવොත් සමහරක් විට අපිට මෙතනින් කරන්න බැරි වෙයි. හැබැයි ඒ වගේලාට යා කම්පැනි ඉන්න IT එකෙන් කතා කරලා කියන්නේ මම කොහොමද මුළු කම්පැනි ඔක්කොම සේම් කැලෙන්ඩර් එකම පාවිච්චි කරන්න කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් આવත් අපිට මෙන්න මේ වගේ සෙටින් පැනල් එක ඕනේ නම් මුළු කම්පැනි ලෙවල් එකේම කරන්න තියෙන සෙටින්ස් ටික හදන්න ඕන නම්. right ඊට අමතරව රිපෝට්ස් වලට ගියාම ඔයාලට ගන්න පුළුවන් last 7 days අපේ කම්පැනි කට්ටිය දැන් මෙතන 30 days දාලා තියෙන්නේ කොච්චරනම්
Outlook පාවිච්චි කරලා තියෙනවද? කොච්චර යම කියන එක පාවිච්චි කරලා තියෙනවද? email activity එක කොච්චරද? කොච්චර email send and receive කරලා තියෙනවද? මම last 7 days දැම්මොත් ඔයාලට මෙතන graph එකක් විදියට පෙන්නනවා. right මෙතන තියෙනවා මේ නිල් පාටින් පෙන්නනවාට Office 365 app එක කොච්චර පාවිච්චි කරලා තියෙනවද කියන එක. එයා කියනවා app එක 20ක් පාවිච්චි කරලා තියෙනවා, exchange එක 19ක් පාවිච්චි කරලා තියෙනවා, OneDrive 15 දෙනෙක් පාවිච්චි කරලා තියෙනවා. මේකෙන් අපිට කවුරු හරි report එකක් ඉල්ලුවොත් අපේ කවුරු හරි company එකකින් කියනවා අපි Office 365 purchase කරා. හැබැයි ඒ purchase කරපෙකේදී ඔයාමට කියන්නේ මේක ඇත්තටම අපේ company කට්ටිය පාවිච්චි කරනවද නැද්ද කියලා. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් මම හිතන්නේ දිලන්ස ඉන්නවා නම් මාත් එක්ක ඇග්‍රී වෙයි. අන්න ඒ වගේ අවස්ථාවක් ආවොත් yes ඉතින් දැසම අපි ගොඩක් වෙලාවට කම්පැනිස් වලට ගියාම අපෙන් අහන දෙයක් තමයි අපි Office 365 ගත්ත හැබැයි මේක ඇත්තටම පාවිච්චි කරනවද නැද්ද කියලා. මම අපි දෙන්න හොඳම එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. ඉතින් අන්න වගේ අවස්ථාවල අපි කරන්නේ මෙතන ගිහින් ඉවරලා අපි කියනවා last 7 days වල මෙච්චර පාවිච්චි කරලා තියෙනවා මෙන්න මේ වගේ. ඒ වගේම තමයි සමහරක් වෙලාවට අපෙන් අහනවා හොඳ උදාහරණයක් තමයි Teams කියන එක. මේ Teams කියන එක පාවිච්චි කරනවද නැද්ද? සමහරක් කට්ටිය අහුවා කියන ඔව් මම පාවිච්චි කරන එක එච්චර අමාරු දෙයක් නෙවෙයි. හරිම මේ සරල දෙයක්. හැබැයි average outcome එක ගත්තොත් company licensing 3000ක් තියෙනවා. හැබැයි Teams පාවිච්චි කරලා තියෙන්නේ 120ක් නැත්නම් 200ක්. අන්න ඒ වගේ වෙලාවට company එකකින් කියන දෙයක් තමයි ගොඩක් වෙලාවට මෙන්න මේ report එක analyze කරලා කියනවා company එකකින් භාගයක් මේක පාවිච්චි කරන්නේ නැහැ. නැත්නම් එන 110ක්වත් පාවිච්චි කරන්නේ නැහැ. එතකොට adaptation එකක් තියලා අපි ඒකට අපව ගන්න ඕනේ. right. ඉතින් ඒකත් එක්ක ඔයාලට මෙතනින් ගියොත් ඔයාගේ කොච්චර ටෙරාබයිට්ස් ප්‍රමාණයක් OneDrive එකේ තියෙනවද කියලා ඔයාලට මෙතෙන් උදාහරණයක් ගත්තොත් මෙතන මගේ ටෙස්ට් එකේ මම ලොකු ප්‍රමාණයක් දාලා නැහැ. සමහර කම්පැනිස් වල ඔක තියෙන ටෙරාබයිට් ගණන් වලින්. ඉතින් SharePoint console එකේ සහ Microsoft Teams activity එක, Yammer Enterprise activity එක, Office activations කොහොමද? Scaffold business එක තමයි මේ දැන් අලුත්ලා තියෙන. ඉතින් usage එක අදාළ කරන හැමදේම අපිට මෙතනින් ගන්න 100,700ක් Yammer usage එක company හිතනවට වඩා. right. ඉතින් ඔව් පොඩ්ඩක් ඇඩ් කරන්න පුළුවන් නම් අර ඉස්සෙල්ලා usage report එකට දැන් මෙතෙන්දී පොඩි අරගෙන අපි දැන් ඇත්තටම එක්ස්පීරියන්ස් කරලා තියෙන දේ අපි දෙන්නම මේක දැන් කම්පැනි එකක දැන් මේ Office 365 license එක ගන්නේ සාමාන්‍ය සෑහෙන වියදමක් දරලා කම්පැනි එකට. එතකොට per user cost එකක් එනවා කම්පැනි එක පැත්තෙන් බැලුවාම. එතකොට දැන් අපි මේක අරගෙන ඊමේල් විතරක් නැත්නම් OneDrive එක විතරක් යූස් කරනවා නම් ඇත්තටම මේක අපරාධයක් සෑහෙන කම්පැනි එකකට. එතකොට මේ වගේ report එකක් ඇනලයිස් කරලා බලලා කම්පැනි එකට ඩිසිෂන් එකක් ගන්න පුළුවන්. එක පැත්තකින් මේක මේ අදාළ ප්‍රොඩක්ට් එක කන්ටිනියු කරනවද එහෙම නැත්නම් අපි මේ කොහොමද යූසර්ස් ලව මේක fully utilize වෙන විදිහට educate කරන්න කියලා. එතකොට ඒක අනුව plan කරන්න පුළුවන් IT එකට. උදාහරණයක් විදිහට Teams utilize කරන්නේ නැත්නම් ඒගොල්ලෝ Teams එකට වෙන alternative use කරනවා නම් ඒව අයින් කරලා company එකේ corporate දේවල් වලට ඒ අදාළ නැත්නම් Teams හරි SharePoint හරි OneDrive එක හරි කොහොමද utilize කරන්නේ නැත්නම් Yammer එක කොහොමද use කරන්න කියලා අර answer කිව්වා වගේ adaptation එකක් කරලා users ලට ඒක හොඳට. එතකොට කොහොම හරි company මේ Office 365 license එකකට වියදම් කරන ප්‍රමාණය උපරිම benefit එක ගන්න පුළුවන්. මොකද නැත්තම් end of the day මෙතන audit එකෙන් හරි internal audit එකෙන් හරි නැත්තම් finance එකෙන් හරි මේක අහද්දි IT එකට ලොකු ප්‍රශ්නයක් එනවා. මෙච්චර වියදමක් කරලා මෙච්චරද outcome එක කියන එක. Thanks. අයිවායි. Thank you very much. right. ඊට පස්සේ අපි මේ admin center වලට යන්න කලින් අපි පුංචි දෙයක් කතා කරමු. මේ admin centers කියලා කියන්නේ සම්පූර්ණ වෙනමම ඒරියා එකක්. සාමාන්‍යයෙන් අපි ටීච් කරොත් තව මාස 6ක් විතර ගන්න පුළුවන් කෝර්ස් එකක් මේක. right. එතකොට අපි මේ security කියන ටැබ් එකට විතරක් ක්ලික් කරමු. එයා වෙනම ටැබ් එකකින් ඕපන් වෙනවා මෙන්න මේ වගේ. protection.office.com කියලා වෙනම admin center එකක්. ඉතින් මේ admin center එකට ගියාම ඔයාලට පුළුවන් ඔයාගේ entire tenant එකේ තියෙන security පැත්ත ගැන සෑහෙන දේවල් ටිකක් මෙතනින් කතා කරන්න. අපි එදා කතා කරපු DLP පැත්ත, classification පැත්ත, records management, governance පැත්ත, trade management, mail flow එක කියන්නේ කොහොමද, කාගෙන්ද mail එන්න ඕනේ, receive වෙන්නේ කොහොමද, data privacy එක පැත්ත, test research, e-discovery පැත්ත, ඒ කියන්නේ ගොඩක් දේවල්. ඉතින් අපි මේක චුට්ටක් තියලා ඔයගලන්ට මේක යන ideas හිමින් ගන්න පුළුවන් අපි ඉස්සරහට මේ sessions වලින් සහ YouTube sessions වලින් net එකකින්. හැබැයි ඔයාලට මේකට කලින් අපි general idea එකක් ගන්න අපි යනවා අපේ slide එකට. මම හිතනවා මේකෙන් පස්සේ ඔයාලට තවත් ලොකු idea එකක් ගන්න පුළුවන් ඔය කියන හැම admin console එකක් එක්කම. right.
මේ ස්ලයිඩ් එක මතක කෙනෙක් ඉන්නවනම් මම හිතන්නේ මෙතනින් 130 45 කට්ටියගෙන් 20කට 30කට හරි මතක ඇති කිරන් සර් එදා ලොග් වෙච්ච දවසේ right ඒ කිරන් සර්ගේ සෙෂන් එකේ තිබුණ එකක් තමයි enterprise plus mobility suite කියන එක enterprise mobility plus security කියන පැත්ත මොකද්ද මේ enterprise mobility plus security කියලා කියන්නේ මම මෙහෙම උදාහරණයක් කියන්නම් මම මේ highlight කරන area එක වෙනවද දන්නේ නැහැ ඔයගලන්ට right මෙන්න මේ කියන area එක තමයි අපි කතා කරන්නේ cloud කියන environment එක. එතකොට user ඉන්නේ මෙතන නම් right මේ අඳින තැන නම් මෙයා මෙතන ඉඳන් data එක access කරන්න මෙන්න මෙතනට යද්දී right ඔයා කොහොමද කියන්නේ 100% මම secure කියලා? මගේ මේ උඩ තියෙන data එක මම කොහොමද secure කියලා කියන්නේ? සමහරක් වෙලාවට සමහරක් data තියෙනවා මම company පිටට දෙන්න ඕනේ නැති. උදාහරණයක් විදිහට අපි හිතමු company තියෙන මොන හරි blueprints වගේ මොන හරි special documents වගේක් තියෙනවා. right ඒ special document එක මොනම reason එකක් හින්දාවත් කිසිම කෙනෙක්ට එළියට දෙන්න බෑ. හැබැයි unfortunately අපි cloud එකට ගියේ හින්දා හැම document එකම දැන් තියෙන cloud එකේ. එතන මට ඕනේ ඒ document එක protect කරන්න. අන්න ඒ වගේ අවස්ථාවක් આવොත් Microsoft ලා මොනවද දීලා තියෙන ඔයාලට feature එක අපි මේක security කරන්න තරම්. right හරි. අපි එහෙනම් මෙන්න මෙතනට යමු. මම මේ slide වලින් යන්නේ නැතුව මම මගේ tab එකකින් යන්න. හරි. දැන් මම මෙහෙම දෙයක් කතා කරනවා. නේ? මම හිතන්නේ හැමෝටම මේක තේරුම් ගන්න ලේසි වෙයි. මම Office 365 කියන එක මෙහෙම අන්දෝ. හරි. දැන් මේ user මේක access කරන්නේ යම්කිසි internet කියන location එකකින් ඉඳන් මම කියන තැන ඉඳන්. හරි. එතකොට මට දෙන්න පුළුවන් guarantee එක මොකද්ද? මම මේ දෙන්දොත් මේ user මෙතන access කරද්දී මෙතන තියෙන data එක secure කියලා. ඒක නැත්නම් මේ data එක වෙන කෙනෙක් access කරන්නේ නැහැ කියලා. right හරි. එතකොට මම මොනවද කරන්න තියෙන්නේ මට Microsoft ලා අඳුනලා දෙනවාට enterprise mobility plus security කියලා technology එකක්. right ඒ technology එකේදී යා කියන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඔයා අපේ මම මෙහිම මේ දැන්දොත් අපි තුන් මේක තියෙන්නේ කොහේ ලොකේෂන් එක කියලා යම් කිසි බිත්තියක් මොකක් හරි කියලා right මේ user ඇතුළට එද්දී මෙතන තියෙන අපි තුම ගේට්ටුවක් right ඒ user එතනින් එද්දී එයාගෙන් අහනවා ඔයා එන්නේ මොන වෙබ් බ්‍රවුසර් එකකින්ද මට ඕන වෙබ් බ්‍රවුසර් එක හරහා බ්ලොක් කරන්නත් පුළුවන් right මොකද හේතුව මේ බිත්තියේ අපි ලියලා තියෙනවා මෙයා වෙබ් බ්‍රවුසර් එක ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් විතරක් නම් මෙයාව ඇතුළට ගන්න කියලා. හරි නිකන් ෆයර්වල් එකක් වගේ. right එහෙමත් නැත්තම් මම මගේ මේ Azure කියන එක නැත්තම් Office 365 කියන එක. හරි මම මෙතනින් දාන මේ user මේ ඇතුළට එන්න හදද්දී මම කියන ඔයා එන්නේ මොබයිල් ෆෝන් එකේ නේද? මම මොබයිල් ෆෝන් එකෙන් ඇක්සස් කරන්න දෙන්නේ නැහැ. මම එහෙනම් ඔයාව බ්ලොක් කරනවා. මම එහෙනම් වෙබ් එකේ නැත්නම් මොබයිල් එකේ නැත්නම් මම කොහොමද ඔයාව ඇතුළට ගන්නෙ? වෙබ් බ්‍රවුසර් එකෙන් ඇක්සස් කරන්න දෙන්නෙත් නැහැ. මොබයිල් ෆෝන් එකෙන් ඇක්සස් කරන්න දෙන්නෙත් නැහැ. එහෙනම් මෙයා රික්වයර්මන්ට් එකක් තියෙනවා රයිට්. ඔයා එන්න ඔයාගේ ඔෆිස් එකේ ඇතුළේ ඉඳන්. අපිට මේ ඔෆිස් එක කියලා. ඔයාගේ ඔෆිස් එක නම් අපි හිතමු ඔයාගේ VTC කියලා අපි මෙතන. ඒ VTC එක ඇතුළේ අපි කියනවා මේක ඇතුළේ ඔයාලට තියෙන static IP address එකක්. ගොඩක් වෙලාවට හැම කම්පැනි එකකම static IP address එකක් ගොඩක් වෙලාවට තියෙනවා. static IP address අපි තුමු 102.2.2 කියලා. මෙන්න මේ IP එකකින් આવොත් අපි මෙතන policy එකක් දානවා මේ පැත්තේ 102.2.2 එන්න ඕනේ එයා web browser එකකින් මම මේ අඳින එක බලන්න web browser එක හරහා හැබැයි එයා එන්න ඕනේ මොකක් කරාද මේ කම්පැනි එක ඇතුලේ IP address එකෙන් අපි special assign කරන user කෙනෙක්ට විතරක්. උදාහරණයකට මම මෙතන ගත්තොත් Alex කියන user.
කියන user විතරක් මම ගත්තොත්. right? එතකොට දැන් මේ වෙලාවේ අපි මෙතනින් පොලිසි එකක් දානවා මෙන්න මේ පැත්තට මෙතනින් ට්‍රිගර් කරගන්න මේ එන කෙනා මේ IP address එකෙන් මගේ head office එකට ඇවිල්ලා head office එකෙන් web browser එකෙන් විතරක් මෙතනින් එනවා අපි මෙතනින් පොලිසි එකක් දානවා මේ ඔක්කොම condition ටික තිබුණොත් විතරක් bypass කරන්න කියලා. right? මම හිතනවා එදා session එකේ ඉඳද්දී ඔයගලන්ට යම්තා දුරට තේරෙන්නේ නැති එදා කිරන් සර් කිව්වා conditional access කියලා. අපේ නම අද හරියටම තේරුම් ගමු මොකක්ද මේ conditional access කියලා කියන්නේ. යම්කිසි condition එකකට access එකක් දෙනකොට අපි කියනවා conditional access කියලා. right? එතකොට දැන් මම මොකද්ද මේ කියන condition එක? මගේ company එක ඇතුලේ IP address එකෙන් එයා ආවොත් විතරක් web browser එක හරහා ඇතුළට දෙන්න. එතකොට පුතේ මම මෙහෙම ප්‍රශ්නයක් අහුවොත් මේ web browser එක හරහා මෙයා ගෙදර ගිහිල්ලා access කරනවා. එයාට log වෙන්න පුළුවන්ද? chat එකේ අපි ගහුවොත් බෑ. right. thank you විනෝද්. right. එතකොට ඔන්නෝක තමයි අපි කියන්නේ conditional access policy කියලා. දැන් මම මේක තවදුරටත් මම ඔයගලන්ට මේක අර සරලම තේරෙන භාෂාවට මම කියනවා මම මේක සම්පූර්ණයෙන් අඳින්නම් කන්නම්. මම ආපහු අඳින්නම් මේක. අපේ කම්පැනි එකෙන් කියනවා මෙන්න මේ වගේ රික්වයර්මන්ට් එකක් මැච් කරන්න කියලා. ඒ තමයි රික්වයර්මන්ට් එක කම්පැනි එකේ ඉන්න නැත්නම් අපි තුමු ඩිරෙක්ටර් බෝඩ් එක. right? ඩිරෙක්ටර් බෝඩ් එකට මොනම රීසන් එකක් හින්දාවත් වෙන රටකින් එයාගේ ඊමේල් account access කරන්න බෑ. අපි කොහොමද ඕක කරන්නේ? දැන් අපි නිකන් උදාහරණ ගමු මෙහෙම කියලා. මේ තමයි අපේ Azure. right? වාගේ data ටික ඔක්කොම මෙතන තියෙන්නේ. එතන මෙයා connect වෙනවා මේ router එකට. යම් කිසි තව routers ප්‍රමාණයක් ඔක්කොම ටික අනුව මේ දින වාගේ head office එක. right? head office එකේ user කෙනෙක් ඉන්න අපි තුමු දිලාන් කියලා. දිලාන් තමයි වගේ හොර වැඩ ගොඩක් කරන්නේ. right? ඉතින් දිලාන් සර් ගත්තට පස්සේ අපි මෙතන මෙහෙම දැක්කම. දැන් මොකක් හරි requirement මෙයා කියන මෙන්න මේ කතාවක්. මෙතනින් කියනවා මෙන්න මේ දිලාන් කෙනෙක් කියන කම්පැනි ඩිරෙක්ටර් කෙනෙක්. right? මෙයා ඕනේ කම්පැනි එකේ ඉන්න IT team එක නැත්නම් කම්පැනි ඉන්න audit team එකට ඕනේ මෙයා head office එකෙන් access කරලා කමන්නේ. මෙයා ගෙදරින් access කරත් කමන්නේ. හැබැයි මොනම reason එකකින්දවත් මෙයා පිටරටකින් access කරන්න අපි තුමු මේක US කියලා මේක ශ්‍රී ලංකා කියලා මේක access කරන්න බෑ. එහෙනම් මොකද කරන්නේ? මෙන්න අර මම කියපු ඉස්සරහා අර firewall එක එනවා. මේක තියෙන US server එක. එතකොට මේ Microsoft ලගේ තියෙන පුතේ AI technology එකත් එක්ක හදපු වෙනම backend එකේ IP block set එකක්. ඒ IP block set එක කියලා කියන්නේ මෙන්න මෙහෙමයි. මේකට match කරලා මෙයාගේ තියෙනවා මේ වගේ server එකක්. මේකේ තනිකර තියෙන IP blocks. ඕක IP blocks වල තියෙනවා ඉන්දියාවට දාලා IPs මොනවාද? ශ්‍රී ලංකාවට දාලා IPs මොනවාද? US වලට දාලා IPs මොනවාද? ඔය කියන්නේ හැම රටකම අදාළ කරන IP blocks ටික. ඒ දීලා තියෙන IP set එකත් එක්ක Microsoft එක අරගෙන තියෙනවා. එතකොට මේ දිලාන්ස එනකොට මෙයා එනවා මෙන්න මේ විදිහට අර ශ්‍රී ලංකාවෙන් එනවා. මෙයා මෙහි මේල් ඇක්සස් කරනවා. මෙයා IP එක බලන්න අපිට ශ්‍රී ලංකාවේ ඉන්න IP එක 72.16.10.5 කියලා. මේ IP එක ඇතුළට එනවා. ඔන්න ඇක්සස් එක හම්බ වෙනවා. මෙයා කියනවා මෙයා IP එක මොකද්ද? ශ්‍රී ලංකාවේ. එහෙනම් ඇතුළට ඇක්සස් කරන්න දෙන ප්‍රශ්නයක් නැහැ. right? මෙයා එහෙම වෙනවා. මෙයා වෙන රටකට යනවා. US වලට. ගිහලා මේක ඇක්සස් කරද්දී මෙයා අර වගේම ෆයිල් එක ගාඩ යනවා. යන්නේ මොකද්ද? US IP එකකින්. right? මෙයා ඇක්සස් කරන්නේ US IP එකක් මෙතනට ඇක්සස් කරනද මෙයා කියනවා ඔයාට US වලින් allow කරන්න බෑ. එහෙනම් අපි මොකද්ද මේ දැන් මේ condition එකක් දැම්මා. මොකක්ද දාපු condition එක? If the Dilancer is only the Sri Lanka, then only access the Azure server කියලා පුන් ලස්සන conditional access එකක්. If Dilancer ඉන්නවනම් අර Python වගේ තමයි. If Dilancer ඉන්නවනම් ලංකාවේ head office එකේ access කරන් දෙන්න. If Dilancer ඉන්නවනම් US server එකේ එයාට access කරන් දෙන්න එපා කියලා. එතකොට අපි බලමු ඔයාගේ කොච්චර conditional access policies තියෙනවද කියලා. right? මම share කරන්න ගියන්නේ හරි. ඔයගලන්ට පේනවා ඇති මෙන්න මේ වගේ වෙනම ස්ලයිඩ් එකක්.
Azure AD conditional access කියලා. ඉතින් අපි මේක ගත්තොත් මෙතන තියෙනවා allow block access එක limited මේ අපි මේ පැත්තේ ගමු Microsoft පැත්ත cloud එක කියලා නැත්නම් Microsoft පැත්තේ තියෙන servers කියලා. එතකොට මෙතනින් අපි policy මේ දෆාම් පැත්තේ ගමු conditional එක කියලා. එතකොට අපි මෙන්න එහෙම කතන්දරයක් කතා කරනවා. කවුරු හරි එන user right එයා එන්නේ mobile phone එකක් කරා නම් right එයා එන අපිට මෙතන Android කියලා ඒ user ඉන්නේ Android phone එකක් කරා නම් අපිට දාන්න පුළුවන් policy තමයි එක්ක මේක allow කරන්න දෙන්න පුළුවන්. එක්ක නැත්නම් එයා ඉන්නේ Android phone එකක් කරා නම් එයාට limited access දෙන්න පුළුවන්. මොකද්ද මේ limited access කියන්නේ? අපි කියනවා එයාට alright ඔයාට කිසිම file එකක් download කරන්න බෑ. ඔයා එන්නේ mobile phone එකක් කරා නම් මේක මගේ access කරන්න අපි ඔයාලට දෙනවා කෙලින්ම first එක තමයි allow or block. right එතකොට මුලින්ම යාට කරන්නේ මොකද්ද? කවුරු අපිට උදාහරණයක් දිලාන්ස. දිලාන්ස එනවා මගේ මේ Office 365 තියෙන data ටික access කරන්න. ඒ data access කරන්න එද්දී අපි කියනවා එයා ඉන්නේ Android mobile phone එකේ නම් අපිට කෙලින්ම පුළුවන් මේ path එක දිගේ ගත්තොත් එක්ක allow නැත්නම් directly block කරන්න. block කරොත් කිසිම ප්‍රශ්නයක් නැහැ යාට access කරන්න බෑ. අපි allow කරොත් අපි කියනවා යා Android phone එකක් කියන්නේ risky. Android iOS phone mobile phone එකකින් risky පැත්තක්. එහෙනම් අපිට අපි යාට කියනවා ඔයා එන්නේ mobile phone එකේ නම් ඔයාට පුළුවන් limited access දෙන්න. මොකක්ද limited access එක? අපි යාට කියනවා ඔයාට access කරන්න පුළුවන් email එක විතරයි. එක්ක නැත්නම් email එක access කරන්න පුළුවන් බලන්න විතරයි පුළුවන්. email download කරන්න බෑ forward කරන්න බෑ. right? ඒ වගේ අපිට condition එකක් දෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපිට sure නෑ මේ Android phone එකකින් එන එක ප්‍රශ්නයක් නෑ මට මගේ email access කරලා යාට ප්‍රශ්නයක් නෑ. එයා mobile phone එකකින් email දැම්මත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මට ප්‍රශ්නේ තියෙන්නේ මට sure කරගන්න ඕනේ mobile phone එකකින් ඉන්නේ එයාමද කියලා. අන්න ඒ වගේ අවස්ථාවක අපි කියනවා require MFA. MFA කියන්නේ multi factor authentication කියන එක. එතකොට අපි කියනවා ඔයා access කරන්න එනවා නම් Microsoft Cloud එක ඔයා mobile phone එකකින් එන්න ආවට කමන්නේ අපි ඔයාව allow කරනවා. allow කරන්නේ මොන හේතුවමද? required MFA එකක්. MFA එකක් මත තමයි අපි මේක allow කරන්න කියලා. ඒතර MFA කියලා කියනවා mobile phone එකට යා ගොඩක් වෙලාවට code එකක් එවනවා. මෙන්න මේක submit කරන්න නැත්නම් ඔයාලට access කරන්න දෙන්නේ නැහැ කියලා. එතකොට අපිට දැනගන්න පුළුවන් original කෙනාවද මේක access කරන්න කියලා. right? එහෙම නැත්නම් අපිට sure නැත්නම් මෙයාව. අපිට මෙයා ඉන්නේ Android phone එකේ. right? එතකොට ඔයාලට මතකද ඉස්රු සර් කියපු කතාව honey spot කියලා කතාවක්. ඒ කියන්නේ හැමතිස්සෙම vulnerable කියන්නේ එක ප්‍රශ්න ඇති වෙන තැන්. උදාහරණයකට airport එක ගත්තොත්. right? උදාහරණයක් ගත්තොත් ඔය public areas KFC වෙන්න පුළුවන්, Port City වෙන්න පුළුවන්. ඔන්න ඔය areas වල පාවිච්චි කරන්න ගියාම ඔන්න ප්‍රශ්නයක් අපිට එනවා. සමහරක් වෙලාවට එතන hacker කෙනෙක් ඉන්න පුළුවන්. එතකොට ඔයා mobile phone එකෙන් access කරන එක දැන් මම කිව්වා Microsoft ලගේ තියෙනවා කියලා AI engines. ඒ AI engines වලින් එයා search කරලා ගන්නවා මෙයා ඉන්නේ මොන පොට් එකකින්ද කියලා. ඒ පොට් එක එයාට අන්සිකියෝ නම් එයා කියනවා right එහෙනම් ඔයා Android phone එකකින් එන්න ආවට කමක් නැහැ. හැබැයි ඔයාව මම ඔයාගේ phone එකේ password එක reset කරලා තමයි මම ගන්න. ඒ කියන්නේ cloud එකේ password එක reset කරලා තමයි මම මේක දන්නේ. සමහරකට reset option එකේදී අනිවාර්යෙන් ඔයාලට admin එක කතා කරන්න වෙයි. එහෙම නැත්නම් ඔයා SSP නැත්නම් self service password reset කියන technology එක දාලා තිබුණොත් ඔයාට ගොඩක් වෙලාට පුළුවන්. ඒත් ඔයාට mobile phone එකට code එකක් generate වෙනවා. එහෙම නැත්නම් අපි කියනවා Android phone එකකින් ආවට කමන්නේ legacy applications වලින් log වෙන්න බෑ. උදාහරණයක් ගත්තොත් Outlook native client නැත්නම් පරණ applications වගේ applications වලින් වාට log වෙන්න බෑ. බලන්න අපි mobile phone එකට විතරක් කොච්චරම් දේවල් අපි දුන්නද access right ඊට පස්සේ මේ iOS macOS whatever they were ඔක්කොම devices ඒ කියන්නේ mobile devices අපි Windows ගත්තා right අපි Windows පැත්තත් මෙන්න මේ වගේ ලස්සනට කියනවා ඔයා දැන් මේක access කරන ඉතින් බලන්න ඔයා Windows නම් එන්නේ ඔයාගේ geolocation එක දැන් බලන්න පොඩ්ඩක් යට මම යට ක්ලික් මේ mouse එක තියන් ඉන්න right ඔයා Windows නම් එන්නේ ඔයා access කරන්නේ geolocation එක මම trusted කරපු corporate network එක හරහා එනවා නම් විතරක් ඔයාට access කරන්න දෙන්න නැත්නම් limited access නැත්නම් MFA නැත්නම් forced password reset නැත්නම් block recognition right අපි ආයෙ පාරක් කතා Windows නම් එන්නේ geolocation නම් මම corporate environment එකක් විතරක් නම් මම set කරන client apps වලින් විතරක් උදාහරණයකට Chrome එකකින්වත් බෑ විතරක් නම් මම යාට කියනවා right එහෙනම් allow කරන්න නැත්නම් limited access දෙන්න requirement fee දාන්න කියලා අපිට දෙන්න පුළුවන් මේ cloud එක access කරන්න. ඊට පස්සේ ඒක access කරාට පස්සේ ඔයාලට තවත් හරි ලස්සන දේවල් ටිකක් තියෙනවා මම හිතන්නේ දිලන්ස මාත් එක්ක ඇග්‍රී දිලන්ස අපිට මේක මේ අර මාගල අල්ලගත්තා වගේ එකින් එකට යන්න වෙනවා. එතකොට ඔයාලට පුළුවන් මේකේ මම හිතන්නේ දිලන්ස Azure information protection පැත්තනේ මම හිතන්නේ සර්ගේ session එකක් සම්පූර්ණයෙන්ම තියෙනවා.
ගෑස මේ මම හිතනවා මේ කටියට පොඩි ප්‍රශ්නයක් තියෙනවා මේක chat එකෙත් මම හිතන්නේ අහලා තියෙනවා VPN එකකින් access කරන්න පුළුවන්ද කියලා. මම හිතන උදාහරණයක් Tor browser එක ගත්තොත් එහෙම අපි දැන් සමහර ප්‍රැක්ටිකල් එකක් තියෙනවද? ඔව් practical එක එහෙනම් හරි. ඕකේ නම් ඕකේ. හරි. ඉතින් VPN එකකින් ගියොත් වැඩ කරයිද ඒ ලංකාවේ පුතේ. මම හිතන්නේ දිලාස මේ අපේ ලංකාවේ නම් VPN දාලා යන්න පුළුවන් but අපි බලමු මේක කොහොමද කරන්න කියලා. ඉතින් ලංකාවේ ඕනම රටක යම් කිසි ලිමිටේෂන් එකක් එක්ක ඒගොල්ලෝ වැඩ කරන විදිහක් තියෙනවා VPN settings වල. but ඒ VPN settings allow කරන සහ block කරන විදි තියෙනවා. ඒවත් එකක් බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා. right. එතකොට මෙන්න මේ කියන විදිහේ අපි දැන් කතා කරා Windows නම් මේ geolocation මේ corporate network මේ network එකෙන් මෙතනට කතා කරොත් මොකද වෙන්නේ? එයා කොහොමද cloud එක access කරන්නේ මේ විදිහ වෙන්නේ කියලා. right. ඉතින් මේ කියපු කතන්දර ඔක්කොමත් එකක් බලමු. හරිම සරල දෙයක්. මම අද ඒකේ දිලන්සර්ගේ sessions තුනකින් මම එකක් ගන්නවා Azure AD කියන එක. මට තරහ වෙන එකක් නෑ දිලන්සර්. right. පොඩි දෙයක් ඇඩ් කරන්නම් මෙතෙන් දැන් එදා මගේ සෙෂන් වලදී ඇත්තටම හිටපු කට්ටිය ඉන්නවා නම් මම හිතන ඔක්කොම ඉන්න ඇති. මම මුලින්දම කිව්වේ Azure වල මම දැන් මේ දවස් ටිකේ කළේ එක පාර්ට් එකක් විතරයි. Azure වල ගොඩක් ඒරියාස් තියෙනවා විදිච්චව. දැන් identity කියන පැත්තට තමයි ඇත්තටම Azure AD එක අයිති වෙන්නේ. එතකොට අපි එදා කළේ නිකන් networking පැත්ත නැත්නම් virtual machines කොහොමද දාන්නේ? ඒ infrastructure හදන බෑ. ඒතර identities පැත්ත නැත්නම් මේ Microsoft 365 නැත්නම් Office 365 නැත්නම් enterprise mobility and security වල back end එක නැත්නම් source of authority විදියට කියන්නේ identities ටික ඔක්කොම save වෙලා තියෙන මේ Azure AD එකේ. ඒතර මේක තමයි central location එක හැම identity එකකම. ඒතර ඒක use කරලා තමයි මේ වගේ ගොඩක් දේවල් restriction එහෙම දාන්නේ. එතකොට මේක Azure පැත්තේ තියෙන එක area එකක් ප්‍රධානම area එකක්. එතකොට ඒක විහිදිලා තියෙනවා Microsoft Cloud එකේ තියෙන හැම section එකකම. උදාහරණයක් විදිහට මම කරපු ඒ workspace එකට පවා මේක විදිලා තියෙන. ඒතකොට ගයන් දැන් මේ ගයන් සර් දැන් මේ කරන එකටත් මේක විදිලා තියෙනවා. right මම ඒකටම තාජුලි දෙයක් ඇඩ් කරන්නම්. මෙතන අපි users කියන තැනට ගියොත් මම හදපු ඔක්කොම users ලා මම හැදුවේ මේ Azure එකට කිසිම සම්බන්ධයක් නැතුව. හතර බලන්න මෙතනදී මම හැදුවේ මේ admin center එකේදී. මෙතන users ලා තමයි මම ඔක්කොම හැදුවේ. ඒතකොට බලන්න ඔයා ගැහුවොත් portal.azure.com කියන තැනට ගියොත් right අර හදපු users ටික ඔක්කොම මෙතන තියෙනවා. දැක්කද ඔයගොල්ලෝ? ඒ කියන්නේ මේ Azure AD and Hostify කියන්නේ දෙකක් නෙවෙයි. අතනම කොත් Azure AD එක උඩ තමයි මේ Hostify රන්නේ. ඒතකොට මම හරි විදිහට කිව්වොත් මේ දිලන්සයි කැලේ එක කැලලක් තමයි මේ කතා කරන්නේ. right එතකොට අපි ඊට පස්සේ වැදගත්ම දේ තමයි ඔයගලන්ට හැමෝටම වෙන ප්‍රශ්නයක් මම කොච්චර policies දැම්මත් වැඩක් නැහැ. මේක කොහොමද අපි active කරගන්නේ කියලා. right අපි එතනට ගියාම ඔයා නිකන් Google එකේ search කරන්න enterprise mobility plus security E5 trial කියලා. E3 trial එකක් ඔයාලට හදන්න දෙන්නේ නැහැ. right ගොඩක් වෙලාට E3 trial එකක් හදන්න ගියොත් ඔයාලගේ credit card information එකක් අහයි E5 trial එකක් ගොඩක් වෙලාට ඔයාලට free හදන්න දෙනවා. right එතකොට ඔයාලට එයි මෙන්න මේ වගේ මෙතන තියෙන මේ buy now එකක් තියෙනවා try now තියෙනවා. E5 දෙන්නේ මොකද මේ පොතේ E5 දෙන්න හේතුවක් තියෙනවා. ඔයාලට දෙන්න පුළුවන් ඔක්කොම features ටික දුන්නාට පස්සේ ඔයා හැමදේම පාවිච්චි කරාම ඔයා කවදාකවත් ඒකට වඩා low version එකට යන්නේ නැහැ. ඔයාට basic version එකක් දිහා තව මෙච්චර දේවල් තියෙනවා කිව්වොත් ඒතකොට සමහරක් වෙලාවට ඔයා basic එකෙන් ඔයාගේ වැඩේ වෙනවනම් ඔයා කවදාකවත් ඔයාගේ advanced version එකක් ඔයා ගන්නෙ නැහැ. එතකොට මෙතෙන් තියෙන විශේෂත්වය තමයි ඔයාට දෙන්න පුළුවන් maximum version එක දීලා ඔයාව convenience කරනවා ඔයා මේක ගන්න කියලා. ඉතින් අපි මෙතෙන් try now කියන තැනට ගියාට පස්සේ ඔයාගේ කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ විදිහට වෙන page එකට දාලා ඔයාගේ existing tenant එකට මෙයා automatically add කරගන්නවා. මෙන්න මෙතන ගිහිල්ලා just add into my account කියලා තර ආයෙ අලුතෙන් මොකද account සදාන්න දෙයක් නැහැ. automatically add කරගන්නවා. add කරාට පස්සේ මෙන්න මෙතන ගිහිල්ලා admin panel එකේ මේක users වල active users billing වල licensing කියන තැනට මේ හැමදේම මෙතනට එනවා. මම ඉස්සෙල්ලා ඔයගලන්ට පෙන්වුවා වගේ
ඔයාලා පුංචි අකට දැම්මත් වෙන්න පුළුවන්. එයා කියනවා පොඩි network connection එක පොඩි දෙයක් හින්දා පොඩ්ඩක් refresh කරලා ගන්න. but ගොඩක් වෙලාවට අපේ internet connection එක ගැටලුවක් හින්දා තමයි මේ ගොඩක් වෙලාවට මේ ඉදි වෙන්නේ. right. add කරාට පස්සේ ඔයාලට මෙන්න විදිහට license එක පෙන්නයි. ඊට පස්සේ ඔයා කරන්න වැදගත්ම දේ තමයි ඔයාලට මේක access එක කියන්නේ මේක පුතේ enterprise plus mobility කියලා කියන්නේ ඔයාගත්ත email account එක ගැන කතා කරනවා නෙවෙයි මේ. right. ඔයාගත්ත email එකට අදාළ කරන තමයි මේ Office 365 E3 කියලා කියන්නේ. ඒකෙන් කවදාකවත් security පැත්තක් ආව වෙන්නේ නැහැ. right. එතකොට දැන් මේ E3 කියලා කියන මේ license එක ගත්තත් ඔයාට හම්බෙන්නේ Word, Excel, PowerPoint, Access ඔය කියන දේවල් ටික තමයි මේ ටික හම්බෙන්නේ. හැබැයි දැන් ඔයා ගත්තේ මොකද්ද? Enterprise plus Enterprise Mobility plus Security කියන එක. right. මේ license එක ගත්තට පස්සේ ඔයාට හම්බෙනවා මෙන්න මේ කියන features එක. මොනවද features ටික? Identity and access manager. අපි ඉස්සර කතා කරා ඔයාගේ phone එකට මේ mobile phone එකට code එකක් ගෙන්න ගන්න පුළුවන්. ඒක access එක හම්බෙන්නේ මෙන්න මේ E3 හරි E5 හරි license එක ගත්තම ඒකට හම්බෙන sub add-on එකක් විතර තමයි MFA එක හම්බෙන්නේ. නැත්තම් කවදාකවත් ඔයා email එක ගත්තා කියලා ඔයාට MFA server එකක් generate වෙන්නේ නැහැ. ඊට අමතරව conditional access කියන මේ කතා කරන policies ටික ඔක්කොම ඔයාට හම්බෙන්නේ මෙන්න මේ කියන license එකත් එක්ක. ඒතර දැන් තේරෙනවා ඇති මේ license එක නැතුව Office 365 license එක විතරක් තිබුණොත් මේක කරන්න බෑ කියලා. right. ඊට පස්සේ අපි දැන් යන් මේකේ තව ගොඩක් දේවල් තියෙනවා. Identity management, manage mobile productivity, mobile management කොහොමද? Information protection, persistent PDP කියලා අපි කියනවා, persistent data protection කියලා කියනවා. දැන් identity driven security, micro threat analytics, cloud app security අපි පොඩ්ඩක් කතා කරනවා. right. ඊට පස්සේ අපි මේ Azure එකට ගියාට පස්සේ ඔන්න ඉන්න අපේ users ටික ඔක්කොම. දැන් මෙහෙම දෙයක් කරමු. ඔයා මෙතන ගිහලා search කරන්න මේ උඩ අපි මේකට කියනවා Azure Blade එක කියලා. right. මේ Azure Blade එකක්ම තමයි අත්‍තරම මේක. මේක හරියට නොදැන වැඩ කළොත් මේ Blade එකක් වගේම බෙල් වල කියන්නේ මුළු ජීවිත කාලෙම ඔයාලට IT ඉන්ඩස්ට්‍රි එකෙම අයින් වෙන්න පුළුවන්. දිලන්සේ මොන හරි ඇඩ් කරත් මේකට? මම හිතන්නේ ගැන කතා කරලා කියලා. අපි කම්පැනි නම කියන දේ කතා කරමු. ඔව්. ඇත්තටම දැන් මේක අපි හරියටම උදාහරණයක් විදිහට දැන් අපි මොන හරි රෙස්ට්‍රික්ෂන් එකක් දාද්දී අපි අනිවාර්යෙන්ම එක at least එක user කෙනෙක්ව හරි එකෙන් exclude කරන්න ඕනේ. බැරි වෙලාවට එහෙම නොවුනොත් එහෙම කාටවත් මේ portal එකටත් access වෙන්න කරන්න බෑ. එතකොට තේරෙන්න පුළුවන් හැමෝටම ඊළඟට වෙන්න පුළුවන්. අපිට බැරිද මේ Microsoft එකේ මේක හදාගන්න? බෑ. ඒගොල්ලෝ හදන්නෙත් නැහැ මේක. right. මම ඒකට උදාහරණයක් කියන්නම්. ඒ හදන්නේ නැත්තේ කියලා අපි දෙන්නට මේ ප්‍රශ්නේ ආවදිලාන්ස මේ Microsoft ලා මේක හැදුවට Microsoft ලා මේක හැදුවා නම් ඇයි ඒගොල්ලන්ට access නැත්? ඒගොල්ලන්ට හදන්න පුළුවන් වෙනවනේ. අපි ලක්ෂණ දාගෙන ඒක සෙක තේරුන්නේ නැහැ. හරි. මෙහෙම කියන්නකෝ. දැන් අපි මෙහෙම දෙයක් කියමු. දැන් මේකට අපි policy එකක් දානවා මේක access කරන්න ඕනේ අපි trusted IP එකකින් විතරයි කියලා. හරි. මම හිතනවා audience එකට තේරෙන්නේ නැති කියලා. කවුරු හරි කියන දෙන්නේ confirm කරොත්. right. දැන් කවුරු හරි කියනවා මේක මේ කියන මේ cloud tenant එක access කරන්න ඕනේ අපි කියන trusted IP එක නැත්නම් අපේ company එකේ තියෙන public IP එකකින් විතරයි කියලා. එතකොට public IP එක අපි දානවා 123යි 10යි 2යි 2 කියලා. වැරදිලා අපි දානවා 10යි 2යි 3 කියලා. එහෙම එකක් තියෙනවද? නැහැ. දැන් ඕගොල්ලෝ හිතනවාද මොන වගේ දෙයක් වෙයි කියලා? ඒ මොහොතේ පටන් කිසිම කෙනෙක්ට access කරන්න බෑ අර කියන IP address එක අරගෙන. එතකොට අපි සරලම උදාහරණයක් මෙහෙම කියන්නම්. එතකොට කම්පැනි එකෙන් ලොක් කරලා අහනවා මේක Microsoft ලා ප්‍රොඩක්ට් එක Microsoft access කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒතර Microsoft ලා කියනවා මෙන්න එහෙම කතන්දරයක්. අපි Microsoft ලා presentation කරද්දී කියන අපි ඔයගලගේ data වලට මොකක් කියන්නේ නැහැ. අපි දෙන්නේ ඔයාලට storage account එකක් විතරයි. අපි දෙන්නේ ඔයාලට සම්පූර්ණම ඔයාලට security බුද්ධික හරි. ඔයාලට දෙන්නේ සම්පූර්ණ security environment එකක්. ඔදිලන්ස. right. අපි ඔයාලට දෙන්නේ ඔව් අපි ඔයාලට දෙන්නේ සම්පූර්ණ security environment එකක්. ඒතකොට ඔයා දැනගන්න ඕනේ ඔයාගේ network එකේ තියෙන හදිසියක් මම access කරනවා කියලා කියන ඔයාගේ security එක breach එකක්. ඒ කියන්නේ ඔයාගේ data ටික වෙන කවුරුහරි access කරනවා කියන එක. අපිට ඕනනම් එක තරහ වෙනවා වගේ මේක දෙන්න පුළුවන්. ඒ හින්දා මේක අපිට access කරන්න බෑ. ඒ හින්දා මොනම හේතුවක් නිසා ඔයාගේ company එකේ users 1000ක් වෙන්න පුළුවන් 2000ක් වෙන්න පුළුවන් if it is the 5000ක් වෙන්න පුළුවන් කිසිම කරදරයක් කරන්න දෙයක් නෑ ඔයාට. ඒ 5000ම තියාගෙන ඔයා ගොඩක් වෙලාට IT firm ගොඩක් වෙලාට 4 තට්ටුවේ හරි ඊළඟට 11 තට්ටුවේ හරි තමයි ගොඩක් වෙලාට තියෙන්නේ නේද? අපිට ඒකෙම පයින්න පුළුවන් ඉතින් වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් ඔයගේ දෙයක් අපි කරොත් තමයි වෙන security level එක අපිට වෙන කිසිම බුද්ධි කියනවා පණින් තමයි වෙන ගොඩක් වෙලාට IT එක ගොඩක් ground floor හදන්නේ නැහැ.
ගොඩක් වෙලාවට තට්ටු හදන්නේ toy reasons ඉඳන්ම තමයි ගොඩක් වෙලාවට. right එහෙනම් අපි මේක ගොඩක් පරිස්සමෙන් අපි මේක ගියාට පස්සේ ඔයාලට තේරෙයි මේක කොච්චර වැදගත්ද කියලා. right මම ඉන්නේ මේ home tab එකේ. right මම මෙතන type කරනවා මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ එක condition එකක් විතරයි. ඒක කියලා දෙන්නේ Azure Active Directory conditional access Intune කියන portal එකේ. right මම Intune කියලා type කරනවා. Intune කියන්නේ mobile device management technology එකක්. මම යනවා ඒකේ conditional access කියන එක මම හිතන්නේ මගේ life එකේ එක CJ එකට හැබැයි companies configure කරලා ඇති දැනසරිම හැබැයි අද වෙනකන් එකම company කොච්චර ගෙදර testing කළා මේ පොලිසිය දාද්දි මම අහන දෙයක් තමයි මේක හරිද විලාන්ස අහන දෙයක් තමයි මේක හරිද දෙන්න අහලා තමයි configure කරගන්න විලාන්ස ඔව් අනිවාර්යයෙන්ම මේක ඩබල් චෙක් කර කරන්න ඕන එකක් මොකද අර ගෑන්ස් ඉස්සරහකෝගේ දෙපැත්ත කැපෙන පිහියක් වගේ මේක පොඩි තැනකින් හරි මිස්ටේක් එකක් වුණොත් එහෙම අපිට කියන්න බෑ කොයි වගේ හානියක් වෙයිද කියලා. ඒක හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ හැම සෙටින් එකක් ගැනම තමන් කරන හැම දෙයක් ගැනම. එතකොට හොඳම දේ අපි තව කාත් එක්ක හරි වෙරිෆයි කරන්න පුළුවන්. නැත්නම් හොඳ ටයිම් එකක් ගන්න ඕනේ. මම ඊයේ පාඩම් වලදී කිව්වා අපි මේ Azure පැත්තේ දේවල් ස්පෙෂලි ප්ලෑන් කරද්දී හොඳටම ටයිම් එක ගන්න ඕනේ. හොඳට ප්ලෑන් කරන්න ඕනේ. කරන්න කලින් හැමෝමත් එක්කම එකතු වෙලා මේක ඩොකියුමන්ට් කරන්න ඕනේ. ඉතින් ඒවා කරලා තමයි කරන්න ඕනේ. නැත්නම් අනිවාර්යයෙන්ම සෑහෙන ලොකු අමාරුවක් වැටෙනවා මේක හරියට කරගත්තේ නැත්නම්. අනිත් එක දැන් මෙතන මේ ගෑන්ස් කරන්න යන එක Intune පැත්තේ. කියන්නේ ඔයගොල්ලෝ අහලා තියෙන mobile device management නැත්නම් bring your own device කියන concept එකත් මේකට තමයි අයිති වෙන්නේ. එතකොට අපිට අපි company එකට අපි ගෙනියන devices ඒවට අපි mail එකක් configure කරගෙන office එකේ. එතකොට ඒවා data security පැත්ත බලන්න ඕනේ. එතකොට ඒ device එක manage කරන level එකට එන්න ඕනේ company එකෙන්. සමහර company එකකින් issue කරන devices පවා තියෙනවා. එතකොට ඒ දේවල් manage කරන්න ඕනේ. අපිට ඒක කරන්න පුළුවන් central location එක තමයි මෙතන. එතකොට අපිට ඒ devices කොයි විදිහට manage කරන්න කියන එකත් කොයි විදිහටද ඒවා access කරන්නේ data කොහොමද protect වෙන්නේ ඒ device වල තියෙන ඔක්කොම මෙතනින් තමයි අපි මේ දේවල් ටික configure කරන්නේ. right guys. හරි. ඔව් අපි time එකත් දැන් ටිකක් මම ළඟයි පොඩ්ඩක් අද දැනසව වගේ කිය අර practical එනකොට අපි පොඩි වෙලාවක් කියනවා. right ඊට පස්සේ අපි මෙන්න එහෙම දෙයක් අපි කරමු. අපි policies දෙකයි අපි configure කරන්නේ. ඊට පස්සේ ඔයගලන්ට තනියෙන් policy ටික configure කරලා කියන plan එක අපේක ලොක් වුණා කියලා. එහෙම කරන්න දෙයක් නැහැ. අපි ඒකින්ද ඒ දේවල් බලමු. right මම මෙතන යනවා new policy එකක් හදන්න. අපි කොහොමද ගියේ? අපි අපමුණට යන් මෙතන type කරා Intune කියලා. right මම සරලම මෙන්න එහෙම දෙයක් තමයි දැන් කතා කරන්න යන්නේ. මම සරලම දෙයක් කරන්න යන්නේ මට ඕනේ මෙන්න මේ වගේ policy එකක්. මගේ තියෙනවා කම්පැනි එක මෙතන මේකට මම කියන head office එක කියලා. right අපි Azure cloud එක තියෙනවා. Office 365 එක. මට ඕනේ මෙන්න මෙතන මේක access කරන්න දෙන්න ඕනේ හැබැයි යම් conditions උඩ. පළවෙනි condition එක තමයි මම මේ Alex කියලා user කෙනෙක් ඉන්නවා. එයාට ඕනම web browser එකකින් access කරන්න පුළුවන්. right එතකොට ඒකට condition දෙන්න දෙයක් නැහැ මේක cloud ඉඳන් කොහොමද එයාට access කරන්න පුළුවන් අපි ගිහිල්ලා බලමු මම හිතනවා මගේ Firefox එක ගන්න පේන්නේ නැති කියලා මම මෙතන type කරන්නම් මම use කරන user account එක බලන්න මම use කරන්නේ Alex කියන user එක sign in වලට ගියා Alex ගේ password එක මම ගහන්න just sign in වුණා මේක ගිය සතියේ ඔයගලන් කරපු practical එක user කෙනෙක් හැදුවා user sign in වුණා right හරි මේ තියෙන්නේ Alex ගේ account එක just test account එක right දැන් ඔයගොල්ලෝ දැක්කා Alex ට කිසිම ප්‍රශ්නයක් නැතුව log වෙන්න පුළුවන් දැන් මම පුංචි දෙයක් කරනවා මේ account එකෙන් sign out වෙන්න right මම මේ log වුණේ web browser එකෙන් sign out ලා මම කරනවා right මෙන්න page එක sign out වෙනවා right close මම දානවා conditional access වලට ගිහිල්ලා මම policy එකක් හදනවා මෙතන new policy කියන තැනට ගිහිල්ලා මම policy දාන්නම් Alex ට විතරක් දාන්නේ නැහැ මම නිකන් ඔයගලන්ට පේන්න හදන්නම් Alex
block browser කියලා. right ඒ කියන්නේ දැන් මම මොකක්ද පොලිසිය Alex web browser කියන එක block කරන්න right මෙතනින් අහනවා යා කවුද user කියලා. මම ඒතර කියන මගේ user කවුද මම දැන් දානවා select users කියන දන්න කියලා. ඔයාලට කැමති නම් all users දාන්න පුළුවන්. දාපුවම මෙතනින් message එකක් එනවා. don't look yourself, this policy will affect all of you, your users. We recommended applying the policy to a small set of users first to verify behavior as expected. එතන කියලා මට කියනවා මොනම රීසන් එකක් හින්දාවත් ඔයා all users දාන්න එපා. ඔයා ඒක verify කරනකම් ඔයා පොඩ්ඩ කම්පැනි ඉන්නවනම් 1000ක් ඔයා එකපාර 10ක් apply කරලා ඒක success නම් විතරක් එතන ඉහාට යන්න කියලා. දැන් මම කරන්න යන්නේ select users කියන තැනට ගිහිල්ලා user and groups කියන තැනට ගිහලා මම user select කරනවා. ඉතින් දාන්න යාගේ නම Alex Wilber. මේ වගේ user මම select කරා. හරිම සරලයි. condition එකක් තියෙනවා. හරියට ගියොත් Python වලින් හද program එකක් මම මෙතන GM මෙතනින් ඔයාලට visual එකකින් අරන් දෙනවා වගේ. මම done කරා. right. එයාගෙන් අහනවා cloud ඒ කියන්නේ cloud app මොනවාද? applications මොනවාද? මම කියනවා ඕන cloud app එකක්. cloud apps කියන අදහස් ගන්න මෙන්න එහෙම දැන් මම select apps වලට ගියාම මට තේරෙන්නේ මේක Microsoft account එකේ තියෙන Office 365 account එකේ ඉඳන් පටන් ගත්තම තියෙන හැම account එකක්ම උදාහරණයක් ගත්තොත් Word, Excel, PowerPoint ඔය කියන Intune, Planner, Yammer ඔය කියන හැම application එකම cloud app එකක්. මම කියනවා නෑ එයා web browsing කරනවනම් මට හැම එකම apply වෙන්න ඕනේ. දැන් දැන් මම condition එක දාන්න යනවා. බලන්න මෙතන condition එක තියෙනවා device platform එක. sign in screen ඊට පස්සේ යන අපි device platform එක මෙතන තියෙනවා. ඔයාලා select කරන්න පුළුවන් ඔයා එන්නේ මොකෙන්ද? Android phone එකෙන්ද? iOS එකෙන්ද? Windows ද? Windows laptop එකෙන් නැත්නම් මොකක් desktop එකෙන් නැත්නම් Mac OS. මම කියනවා any device. මට ප්‍රශ්නයක් නැහැ මොන device එකෙන් ආවත්. හැබැයි web browser එකෙන් යනවා නම් මට block වෙනවා. මම තාම web browser දැම්මේ නැහැ. right? මම මෙතන මේක okay කරලා මම යනවා location එක. අර මම කියපු දැක්කද මම ඉස්සෙල්ලා කියපු තැන. අපිට පුළුවන් location select කරන්න. දැන් මම මෙතන ගිහිල්ලා මම all trusted location කියලා දුන්නා. අපි මේක ඉස්සර සතියේ අපි කතා කරමු. trusted location කියලා දුන්නොත් ඔයා මීට කලින් ගිහිල්ලා trusted location එක configure කරලා එන්න ඕනේ. right? එහෙම නැත්නම් select locations දීලා ඔයාලට මෙතනින් ඔයාලට assign කරන්න පුළුවන් location ටික වෙනම හදන්න පුළුවන්. අපි ඒක මම මෙහින් පෙන්නන්නම්. මම පොලිසි වලට යන්න. මම මෙතන ගිහිල්ලා අපේ තියෙනවා name locations කියලා. right? මම මෙතන name location කියන මෙතන configure MFA trusted IPs කියන තැනට ගිහිල්ලා මම select කරාම ඔයාලට වෙනම panel එකක් එනවා. මම මේක වෙනම වැඩි වෙලාවක් කරන් ඔයාලට කියලා දෙන්නේ. මේක ගොඩක් important වෙයි ඔයාලට. මෙතනින් ඔයාලට දාන්න දෙනවා public IPs ටික. ඒ දැම්මට පස්සේ තමයි ඔයා trusted applications trusted locations කියලා මම මෙතනින් select කරගන්නේ. එහෙම නැත්නම් ඔයාලට ලංකාව වගේ ලංකාව trusted IP වල දන්නේ නැහැ කොච්චරක් තියෙනවද කියලා. ඔයා මෙතන new locations ගිහිල්ලා ඔයාලට පුළුවන් country and regions කියන තැනට ගිහිල්ලා select කරන්න ශ්‍රී ලංකාව. හරි. right. දැන් ශ්‍රී ලංකාවේ ගයක් හදනවා. දැන් මම ආපහු යනවා Intune වලට ගිහිල්ලා conditional access වලට. මම new policy ගියාම IR policy එක මම හදන්නම්. users වලට ගියා. මම select කරන්නම් Alex. done. Cloud app එක all cloud apps දැන් ඔයගොල්ලෝ මේක දන්නවා. condition එක මොකද්ද? අපි දාමු any device ඕනම device එකකින් location එක ඔන්න දැන් ඔයාලට select කරන්න ගියාම මෙතන පෙන්නනවා select locations ගියාම ශ්‍රී ලංකා කියන එක. ඔයාලට පුළුවන් ශ්‍රී ලංකා කියන එක select කරලා ඉවරලා allow the block කියන එක decide කරන්න. ශ්‍රී ලංකා දාලා block කරන්න දෙයක් නැහැ. ශ්‍රී ලංකා දැම්මොත් අපි allow කරනවා. මම දැනට ඒක දෙන්නේ නැහැ. මම ඔයාලට පෙන්වන්න ගියේ එතන
මම කියනවා any location block right මෙතන තියෙනවා client apps කියලා අන්න එතන තියෙනවා මොකද්ද මොකෙන්ද ඔයා block කරන්න ඉතින් මම කියනවා browser එකෙන් තමයි මම block කරන්න ඉතින් select the client apps that policy will apply to මොකටද apply වෙන්නේ browser එකට මම browser කෙනෙක් select කරලා yes කරනවා right device state එක ගැන පස්සේ කතා කරමු මම මේක දාලා ඕකේ දැන් මට කියන්න අපි මොකක්ද දාපු පොලිසිය කියලා right මොකක්ද දාපු පොලිසිය Alex any device any location any client apps right one includes the thing right any device platform right it has any locations මොකද්ද client app web browsing එනවනම් අපි දාන පුතේ මොකද්ද මේක done කළා policy එක මොකද්ද block policy එක එහෙම නැත්නම් අපි grant කරනවා නැත්නම් අපි අර කතා කරේ ඉස්සෙල්ලා එයාට අපි allow access දෙනවා මෙන්න මේ reasons උඩ right require multi factor authentication නැත්නම් require device mark to be as compliant කියලා කියන්නේ අපිට මේ mobile එක trusted කියලා කියන level එකට එහෙම නැත්නම් අපි allow කරන්නේ විතරයි දැන් තමයි මට ඕනේ මේක block access දෙන්න right access දීලා මම policy එක on කරනවා සාමාන්‍ය මම මේක test tenant එක කරාට මේක මම මේ විදිහට කවදාකවත් on කරන්නේ නැහැ මම මේක දෙපාරක් තුන්පාරක් බලලා තමයි මම නම් on කරන්නේ right මම දාලා මේක create කරාට පස්සේ වැඩි විදිහට policy එක config කරලා තිබුණා තාසාවත් අරගන්න හරියට config කරලා තිබුණොත් ඔයාලට confident නම් කිසිම ප්‍රශ්නයක් නැහැ right දැන් Alex මොකද්ද policy එක තියෙන්නේ user අපි බලුවා right දැන් අපි ගිහලා සම්බන්ධයෙන් මේ policy එක apply වෙන විනාඩි 12ක් වගේ ප්‍රමාණයක් යනවා සමහරක් අය block වෙන එකක් නම් instantly apply වෙන වෙලාවලුත් තියෙනවා අපි යන් web browser එකට යනවා Alex ගේ username එක already එයාගා තියෙනවා. ඉතින් අපි හිතන අරගෙන password එක ගහමු. right. මෙතන යා message එකක් ඔයාලට දෙනවා මොකද්ද? You cannot access this right now. Your sign in was unsuccessful but does not meet the criteria to access the resource. මේක access කරනවාට can resource එකෙන් කවුරුත් මේක කළා නැහැ. If any reason ඔයාලට contact කරන්න IT එක. right? ඔයාලට මෙතනින් custom message එකක් හදන්න පුළුවන්. නැත්නම් මෙතන modules ගියාම මෙතන තියෙනවා මෙන්න මේ reason එක මොකක් හරි හේතුවක් හින්දා එන්නේ නැහැ කියලා. In the same time දැන් මෙතනින් message එක දෙනවා. අපි ඉස්සෙල්ලා access කරපු Alex කියේ. right? එතකොට මම මේ කාර්යය මම අතනට ආපු වෙන්නම්. මම යනවා මෙන්න මේ condition in tune වල sign in වලට. ගියාම අර මම එදා පෙන්නුවා වගේ බලන්න මෙතන තියෙන දේවල් තාම අර දැන් config කරපු data එක ඇවිල්ලා නැහැ. but මෙතන තියෙනවා Alex Filber ඉස්සෙල්ලා OSIF එක access කරා ඒක කොළඹ වල මෙන්න මේ කියන location එකෙන් ඒක access එකක් ආවා මෙන්න මේ කියන IP address එකෙන් බලන්න කොච්චර in detail මෙයා ගන්නවද කියලා. device info එකක් දෙන්නේ. Firefox එකෙන් අපි 72 කියන version එකෙන් ආවේ operating system එක Windows 10 authentication details මොනවාද? එයාට apply කරලා දැනට at the moment conditional access policies මොකුත් නැහැ. හැබැයි මේක මම refresh කරොත් අලුත් එකක් ඇවිල්ලා ඇති. එක සාමාන්‍ය විනාඩි 12ක් යද්දි මේක සිං කරනවා. ඒතර ඔයාලට බලා ගන්න පුළුවන් දැන් මම මොකක්ද කිව්වේ කියලා. මේ බලන්න මෙන්න වගේ පොලිසි එකක් ඇප්ලයි කරලා තියෙනවා. right. අපි තව එක පොලිසි එකක් කම්ප්ලීට් කරලා අපි සෙෂන් එක කන්ටිනියු ඉවර කරමු. අපි යන් අර වගේම මෙතනින් දැන් ඔයාලට හම්බෙන්නේ නැහැ. අපි මෙතනින් sign out වෙමු. අපි දැන් මෙහෙම පොලිසියක් දාමු. Intune වලට ගිහිල්ලා conditional access වලට ගිහිල්ලා again Alex එකම දාම අපි එකක් හදමු මම තව user කෙනෙක් ගන්නවා මම දාන්නම් ඇඩෙලි කියලා user කෙනෙක් ඉන්නවා අපේ මෙයාට මම දාන්නම් ශ්‍රී ලංකා බ්ලොග් කියලා අපිට මේක කවුරු හරි config කරන එකක් කියලා ලංකා බ්ලොග් කරලා access කරන්න users වලට ගියා දැන් ඔයගොල්ලෝ දන්නවා මම මේ කියන්න හදන්නේ කවුරු හරි අපි chat එකේ ගිහුවොත් මොකක්ද මම config කරන්නේ select users ගියා users and groups කියන්ට ගියා මම user select කරා select
done. Cloud apps, all cloud apps, I'm 100% sure. Conditions, මම දානවා device platform එක, any device platform, right? Location එක, select locations, Sri Lanka, just say client apps, එක ප්‍රශ්නයක් නැහැ, අපි ශ්‍රී ලංකා නම් බ්ලොක් කරමු, right? දැන් okay, දැන් අපි කියනවා මොකද්ද condition එක block. දැන් මම හිතන්නේ කට්ටියට idea එකක් එන්නේ නැති. මොකද්ද කරේ කියලා. මොකද්ද අපි කරේ? Adeli කියන user නැත්නම් Adeli කියන user අපි ගත්තා මොනවාටද? ශ්‍රී ලංකාවට any platform block කියලා. හරි නේද මම කරා? right. Adeli කියන users ලාට ලංකාවෙන් ඉඳගෙන access කරන්න බැරි වෙනවා. right, perfect. ලංකාව block කරලා ලංකාවට block කරා. හරි. මම මේ policy එකත් අර වගේම on කරනවා. දැන් මම access කරන්න මෙන්න මේ විදිහට. මම මගේ browser එක ගන්නම්. policy created. මේ තියෙන්නේ මගේ browser එක. ඉස්සෙල්ලා login save එක දිනනවා. right, මම එහෙනම් password එක ගහන්නම්. policy එක මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරි. ශ්‍රී ලංකා. right. එතන මෙයාට message එකක් එනවා මොකද්ද පුතේ අපි දාපු policy එක? Adeli කියන user ට ලංකාවෙන් conditional access එක දාගෙන web browser හරි ඕනම browser එකකින් මේක block කරන්න. admin.cobalt කියන එක හරියටම හරි. right. දාලා තියෙන policy තමයි anyhow මේක block වෙන්නේ කියලා. right. block. දැන් මම යනවා ඔයගොල්ලෝ දන්නවා අපේ කවුද ඉස්සරහ කිව්වා ඔයගලන්ට token browser එකක් ගැන. මොකක්ද token browser එක කියන්නේ? token browser එක ඒකත් Firefox වගේම තමයි. මේ විදිහමයි. right. මේක ඔයාලට පුළුවන් අපි what is my IP කියලා ගහලා බලමු. මම මේ වෙලාවේ මගේ top browser එකට හම්බෙලා තියෙන IP එක. top browser එකේ ඔයාලට identity වෙනස් කර කර යන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ඔයාලට type කරලා speed පොඩ්ඩක් වැඩි. එහෙම නම් වගේ දේවල් එනවා. traffic light ටික හොයලා ඉන්න ඕනේ. ඊට පස්සේ අපි අලුතෙන් Google කියලා ගහලා ගමු. මෙතන ගියවුවා. දැන් බලමු අපි මේකට log වෙන්න පුළුවන් නම් අපි check කරලා බලමු IP address එක මොකක්ද කියලා. right. අපි Adeli කියන user ගත්තා. අපි ඉස්සෙල්ලා test එක සාර්ථකයි අපි. පුතේ tor browser එකෙන් යද්දී ඔයගොල්ලෝ දන්නා චුට්ටක් විතර slow කියලා. මට හිතන විදිහට මම log වෙලා ඉන්නේ ඇමරිකාවේ හරි කොහේ හරි රටකට වෙන්න ඕනේ. මෙච්චර ලස්සනට එන්න. දැන් same user ට අපි ආ log වෙන්නේ කොහොමද? මෙන්න මේ විදිහට දාලා. බලමු log වෙනවද හරියට මොකද දැන් log right perfect. එතකොට අපිට මොකද උනේ අපි ලංකාවෙන් වැඩ කරද්දී යාට access කරන්න බැරි වුණා. ඊට පස්සේ අපි කරපෑඩේ tor browser එක පාවිච්චි කරලා ඉවරලා අපි external network එක access කරා. ලංකාවේ නෙවෙයිනේ right ආසින්. right එතකොට ඔයා මේක completely understand නේ right. අපි ඊට පස්සේ අපි යන් අපේ ඒකේ sign in වලට. right. මේ බලන්න Adeli events කියන එක කියලා තියෙනවා. අපි ඉස්සෙල්ලා ක්ලික් කරපු එක. දෙයසිස්සේ 5:07 වෙලාව 9:13ට location එක කොළඹ වලින් device එක මෙන්න මේකෙන් application details එක මෙන්න මේක conditional access එක මෙන්න conditional access එක Alex web browser block කියන එකට apply වෙලා තිනවා. ඒ හේතු හින්දා යාගේ status එක මෙතන fail වෙලා තියෙනවා. අන්න කොච්චර details ටිකක් එයා අරන් තිනවද කියලා. in the same time අපි දා policy එක අනිත් පැත්තෙනුත් ඒ විදිහටම access එක හම්බුණා. ඉතින් දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මේ කරේ අපි එක කොටසක් විතරයි. ඒ කියන්නේ අපි කරේ මොකද්ද? මේ EMS කියන license එකේ තියෙන Intune කියන කැලේ
conditional access කියන මෙන්න මේ කැලේ විතරයි. ඒකට ඔයාලට හිතා ගන්න පුළුවන් මේක කොච්චරක් ලොකු configuration mode එකක්ද කියලා. ඒතර ඒකෙන් අපි කරේ එක කැලලයි. ඒතර මම හිතනවා අපි ආපහු presentation එකටම අපි ඉස්සෙල්ලා ගාවි ගත්තොත් ඔයාලට මේක දැන් තනියෙන් ඉදිරි ගාඩේ config කරගන්න පුළුවන් වෙයි කියලා. හේතුව එකම විදිහට තමයි config කරන්න දෙන්නේ. Android phone එකකින් එනවා නම් මොකද වෙන්නේ? iOS එකකින් නම් මොනවද වෙන්නේ? Geolocations නම් මොනවද වෙන්නේ? මේකෙන් මොකද වෙන්නේ? ඊට පස්සේ corporate network ඉන්න මොනවද වෙන්නේ ඔය කියන විදිහට සෑහෙන දේවල්ට config කරන්න පුළුවන්. ඉතින් මම හිතනවා අර අපි නගින්න දෙන්නට පස්සේ අඩි දෙක තුනක් නැග්ගම ඉතින් ටික තනියම එකලා ඉතින් තමයි ගොඩක් ත්‍රාසජනක තියෙන්නේ. ඉතින් ඒ ටික පොඩ්ඩක් කරලා ඔය Teams ටික වල බ්ලොක් කරගෙන ඔය ට්‍රයිල් හදපුවානේ. ට්‍රයිල් හදපුවා බ්ලොක් කරලා තව එක දෙක තුනක් හදාගෙන ඒ වගේ දේවල් ඉද්දි වාගේ තියෙන ඔය security පැත්තේ ආසාව තවත් ගොඩක්ම වැඩි වෙනවා. right? ඉතින් ඒත් එක්කම අපි ලබන සතියේ කතා කරන්න පොඩි දෙනවා. දැන් ඉස්සෙල්ලා කෙනෙක් කිව්වා VPN access කරොත් මොකද කරන්නේ කියලා. හොඳ ප්‍රශ්නයක්. මේ VPN එකක් අපි access කරේ. TOR කියලා කියන්නේ VPN network collection එකක්. ඒක හරහා අපි ඇමරිකන් එකට ගිහිල්ලා එහෙම මෙහෙට access කරා. right? ඊට පස්සේ අපිට පුළුවන් ලබන සතියේ session එකේදී ඉගෙන ගන්න එහෙම access කරන්න දෙනවා නම් අපිට unknown locations සහ unknown browsers unknown ඒ වගේ දේවල් දෙනවා නම් අපි කෙලින්ම browser එක block කරන්න අපි කොහොමද හදන්නේ කියලා. right? එතකොට මම හිතනවා ඔයගොල්ලෝ ගොඩාක් දේවල් අද ඉගෙන ගන්න ඇති කියලා Office 365 පැත්තෙන් blocking පැත්ත සහ enabling පැත්ත සහ මේ කියන enterprise mobility security එකේ තියෙන එක feature එකක් ගැන. ඉතින් ඔයගොල්ලෝම තේරුම් ගන්න පුළුවන් දැන් ඉස්සරහට cloud කියලා කියන්නේ කොච්චර ලොකු level එකක් අපිට යන්න පුළුවන්ද කියලා. හොඳයි. මම හිතනවා දිලන්සරත් මේකට විනාඩි දෙකක් කතා කරන්න හොඳයි කියලා. අද එහෙනම් මගේ session එක මම මෙතනින් ඉවර කරනවා.